සුවදායක සන්ධ්‍යාවක් අදත් මේ සතියන්ත ඉරිදා දවසේ මේ සන්ධ්‍යාවේ අපි සෝදානම් වෙන්නේ ඉරිදා සිටනෙත් අසපුවෙන් ඔබේ සිතට ධර්මය ඇතුළු කරන ඒ දහම් ඔබදන් ඇතුළු කරන විශේෂ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි ගැන විශ්වාස කරනවාද? ඇතැම් විට ඔබ කියෝ කියලා. හැබැයි ඔබ ගැන විශ්වාස කරන පදනම කුමක්ද කියලා හිතලා බැලුවොත් එහෙම ඇතැම් විට ඔබ ගැන කරන විශ්වාසය මතින් ඔබට කොතරම් ප්‍රතිලාභ ලබන්නට හැකිද කියන කාරණයක් ඔබටම දැනගන්නට පුළුවන්. බෞද්ධයන් විදිහට බෞද්ධ අපට ධර්මයත් එක්ක අප ගැන හිතා ජීවිතයට ඒ ධර්මයේ තුල අපේ දැනුම අවබෝධය වැඩි වෙනවා වගේම ඒ තුලින් අපට කළ හැකි දේ බොහොමයි. ඒ පිළිබඳව අද දවස් තුලදී මේ ඉරිදා සිටනේ තසපුව ධර්මානුශාසනාවේදී අපි ඔබට කාරණා පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා. සත්‍යක්‍රියාව කියන වටිනා වූ අපේ ජීවිතයට වඩාත් වැදගත් වන්නා වූ අපට සමාජයේ කෙරෙහි Tamanගේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක මුදා හරින්නට හැකි බලවේගයක් පිළිබඳවයි මේ ධර්මානුශාසනාව තුළ ඔබට කාරණා දැන කියා ගන්නට ඉඩ අවකාශ උදා වෙන්නේ. ගෞරව නමස්කාර පූර්වකව ඉරිදා සිටනේ තසපුව වැඩසටහන වෙනුවෙන් අද දවසේත් අපි ආරාධනා කළා සුපුරුදු ලෙසම ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය කලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේව පිළිගනු ලබනවා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පානදුර ෆොන්සේකා පාර නම්බර 14 නිවසේ පදිංචි ඉමන්තිකා රණවීර මෙනවිය විසින්. ඇගේ සියලු යහ ප්‍රාර්ථනා සඵල වේවා කියන මෙත්සිත ඇති කරගෙන සිටනේ තසපුවෙන් මේ උතුම් සද්ධර්මානුශාසනාව අපි ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ සිටනේ තසපුව ධර්මදේශනා මාලාවේ ඔබේ ජීවිතයට ප්‍රායෝගික ඔබේ ජීවිතයේ ඇතිවෙන ගැටලු පීඩා කරදර මේ දහසකුත් බාධක ඉදිරියේ ධර්මයෙන් කොහොමද අපි රැකවරණයක් හොයාගන්නේ? අපි කොහොමද ධර්මානුකූලව මේ ධර්මයෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් හොයන්නේ? පින්වතුනි, අද ඔබට ධර්ම දේශනාවේ මාතෘකා කරලා ඔබව දැනුවත් කරන්නේ ධර්මානුකූලව සත්‍යක්‍රියාවක් සිදු කරන ආකාරය ගැනයි. ඔබ දන්නවා ලෝකෙ මේ වෙනකොට මිනිස්සුන්ගේ මනසට ලොකු බියක් තැති ගැනීමක් ඉපදිලා තියෙන. සමහර වෙලාවට අපට මුණ ගැහෙන අය අපෙන් අහනවා, හාමුදුරුවනේ අපිට මොනවා වෙයිද? එතකොට මෙවැනි දේවල් හිත ඇතුලේ කාවැදිච්ච පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා අපේ ජීවිතවල අපි ධර්මයේ දියුණු කරගන්නකොට කොහොමද අපි මේ ස්වභාව ධර්මයෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් රැකවරණයක් හොයාගන්නේ? ධර්මානුකූලව කොහොමද අපි සත්‍යක්‍රියාවක් කරන්නේ? අපි තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට ඒකේ ප්‍රතිඵලයක් ලැබෙනවාද? මෙන්න මෙවැනි කාරණා අද අපි ධර්ම දේශනාවේදී කතා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ තමන්ගේ සාධාරණකම් වෙනුවෙන් කෙනෙක් සත්‍යක්‍රියාවක් කරනවා මිසක් කවදාවත් සත්‍යග්‍රහ කිරීම ඊළඟට තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම පිණිස නොඑක් විදිහේ උද්ඝෝෂණ නොඑක් විදිහේ කලබල කිරීම එවැනි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. නමුත් තමන් සත්‍යවාදී නම්
තමන්ගේ සත්‍යවාදී ස්වභාවය පිළිබඳව දෙවියන්ට තුනුරුවන් සිහිපත් කරලා දෙවියන්ගේ නිල්ලීමක් කරන්න පුළුවන්. මම මේ වගේ ගුණධර්මයක් රකින්න කෙනෙක්. මම මේ වගේ සීලාදී ගුණධර්මයන් දියුණු කරගන්න කෙනෙක්. මේක සත්‍යයක්. මගේ ජීවිතයට මෙවැනි කරදර බාධා අභූත චෝදනා නොයෙක් අසාධාරණකම් මෙවැනි වැරදි ක්‍රියාවන් මගේ ජීවිතයට සිදු වෙලා තියෙනවා. ඒ නිසා දෙවියනේ මං දිහා බලලා මට පිහිට වෙන්න. මම මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. මෙන්න මේ විදිහට කෙනෙකුට දෙවියන්ගෙන් පිහිට තමන්ගේ ගුණධර්ම ගැන සිහි කළ සත්‍යක්‍රියාවක් හැටියට ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා බොහෝම ලස්සන සිදුවීම් ගණනාවක්. පින්වතුනි, හැම පෝය දවසකටම දෙපෝයකට මාසයකට දෙවතාවක් සුධර්මා දිව්‍ය සභාව තව්තිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් වෙනවා. සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙලා ධර්මයේ සාකච්ඡා කරනවා. 15ක පෝය දවසට දෙවියන්ට දහම් දෙසන්න අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවිවරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන බව දීඝනිකාය ජනවසභ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ සුධර්මා දිව්‍ය සභාව රැස් වෙලා අනිත් පෝය දිනවලට දෙවිවරු සාකච්ඡාවට ගන්නේ මේ සුධර්මා දිව්‍ය සභාවේ මුලින්ම සාකච්ඡාවට ගන්නේ අලුතෙන් දිව්‍ය ලෝකයේ පහළ වෙන්න සුදුසුකම් තියෙන දෙවිවරු කවුද? අලුතෙන් අනාගතයේ තව කොයි තරම් පිරිසක් දිව්‍ය ලෝකෙ දිව්‍ය විමානවල පහළ වෙයිද? එතකොට මේ වගේ දෙවිවරු ඒ ගැන සාකච්ඡා කරනවා. දෙවිවරු ඒ ගැන හොයනවා. මේ ගැන හොයන්නේ දෙවියන් සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් මේ ලෝකයේ සිව් දිසාවන් පාලනය කරන විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන මේ සතරවරම් දෙව් මහ රජවරුන්ට පවරනවා. තමන්ගේ දිව්‍ය සේනාව, දිව්‍ය පුත්තු, දිව්‍ය පරිවාර පිරිස මේ ලෝකයේ සිව් දිසාවන් වල ගම් නියම් ගම් පුරා පත් කරලා ඒ අයගෙන් මිනිස්සුන්ගේ විස්තර ගන්නවා. මේ ගැන අංගුත්තර නිකායේ බොහෝම ලස්සනට සඳහන් වෙනවා. පින්වතුනි, අට කතාවල බොහොම පැහැදිලිව තියෙනවා මේ සතරවරම් දෙවියන්ගේ නියෝජිත දේවතාවරු ඒ ගම්මානවලට පත් කරලා තියෙනවා. නොයෙක් ගම්වල අරක්ගෙන ඒ ගම්වල තියෙන තොරතුරු ඒ දිව්‍ය සභාවට යවන්නේ සතරවරම් දෙවියන්ගේ අනසක යටතේ කටයුතු කරන ඒ සේනාවේ අනික් දෙවිවරු. ඒ ගම්වල කටයුතු කරන දේවතාවරු ධර්මයේ හඳුන්වන්නේ සීමස්තක දේවතාවරු කියලා. සාමාන්‍ය ගැමි වහරේ බොහෝ ගම්මානවල මිනිස්සු කියනවා මේ ගම්බාර දෙවිවරු කියලා. එතකොට මේ ගම්වල ඉන්න මේ දේවතාවරු ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ ඒ අය කරන වැරදි අකුසල් අඩුපාඩු මේ සියල්ල දෙවියන් දකිනවා. ඒ වගේම කෙනෙක් අවංකව ධර්මයේ දියුණු කරනවා නම්, සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම්, බණ භාවනා කරනවා නම්, තමන් සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ධර්මය අවබෝධ කරන්න අවංක මහන්සියක් වෙන කෙනෙක් නම් ඒකත් දෙවියන් දකිනවා. එතකොට මේ පුද්ගලයන් පිළිබඳ සම්පූර්ණ සත්‍ය වාර්තාවක්, සත්‍ය තොරතුරු දෙවියන් විසින් මේවා සටහන් කරගෙන මේ සියල්ල සුධර්මා දිව්‍ය සභාවට අරගෙන යන බව සඳහන් වෙනවා. දෙවියන් මේ ඒ පුද්ගලයන් ගැන සඳහන් කරන මේ සටහන් ලියාගන්න මේ පොත රන් පොත හැටියට සඳහන් වෙනවා. මේක මේ අකුරෙන් ලියලා මේ පෑන් වලින් ලියන පොතක් නෙමෙයි. මේ දෙවියන් විසින් සිහි කරනකොට මේ පුද්ගලයාගේ චරිතය මේ විදියට ලියන්න ඕන කියලා හිතනකොට ඒ සටහන් වෙන දෙවියන් විසින් භාවිතා කරන ග්‍රන්ථයක් හැටියට ඒ පුද්ගලයන්ගේ තොරතුරු රැස් වෙන තැනක් හැටියටයි මේ රම් පොත ගැන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට දෙවිවරු මේ මිනිස්සු හැමෝගෙම ඇත්ත තත්ත්වය, ඇත්ත ස්වභාවය, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ සත්‍ය ස්වභාවය දේව සභාවලදී දෙවියන් සාකච්ඡා කරනවා. බොහෝ පිරිසක් ගුණධර්ම දියුණු කරනවා නම් දෙවිවරු සතුටු වෙනවා. අනාගතයේ දිව්‍ය පිරිස වැඩි වෙනවා. බොහෝ පිරිස දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියන. හැබැයි ඒ අය මේ විදිහ අකුසල් කරන අය වැඩි කියනකොට දෙවිවරු කම්පා වෙනවා. දිව්‍ය ලෝකෙට එන පිරිස අඩු වෙනවා. අපායවල වලට වැඩිපුර පිරීලා ඉතිරිලා යනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියනවා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා
මේ ලෝකයේ කෙනෙක් ලෝකයට සිල්වතෙක් හිදියට පෙනී ඉන්න පුළුවන්. හැබැයි අපි දකිනවා කෙනෙකුට රහසේ සැඟවිලා වැරදිකං ඒ වගේම නොෙක් දුස්සීලකම් නොපනත්කං කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ලෝකයටම හැංගිලා නීතියෙන් වසං වෙලා මේ ලෝකයාටම වසං වෙලා එවැනි අඩුපාඩු වැරදි නොපනත්කං කරත් ඒ සියල්ල දෙවියන් දකිනවා. දෙවියන්ට බොරු කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා මහණෙනි. මේ ලෝකයේ අනික් සෑම දිනාටම වැඩිය තමන් ගැන සම්පූර්ණයෙන්ම පරිපූර්ණව තමන් කවුද? තමන් සිල්වත් කෙනෙක්ද? දුස්සීල කෙනෙක්ද? තමන් කරන දේ හරිද වැරදිද? තමන් ලෝකයා රවට්ටනවද නැද්ද? මේ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් කවුද කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් ගැන තමන් දන්නේ යම්සේද අන්නේ ආකාරයටම හිත දකින දෙවියන් තමන් ගැන දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්නේ නිසා තමන් ගැන සත්‍ය වූ වාර්තාවක් තමන් කියන්නේ කවුද? තමන්ගේ ක්‍රියාවේ ස්වභාවය ගැන සියල්ල දෙවිවරු දේව සභාවල කතා බහ කරනවා. ඒ නිසා පින්වතුනි ඔබ අවංක කෙනෙක් නම්, ඔබ අවංකව සීලාදී ගුණධර්ම රකින්න කෙනෙක් නම්, ඔබ සද්ධාව දියුණු කරන, සීලයේ දියුණු කරන, ධර්මඥානයේ දියුණු කරන, ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් ඔබ තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න. මම මේ විදිහේ ගුණධර්ම රකින්න කෙනෙක්, මේක සත්‍යයක්. මගේ කයෙන් වචනයෙන් සිතින් මම මේ විදිහේ සීලාදී ගුණධර්ම රකින්නවා. මගේ වචනයෙන් මං අකුසල් කරන්නේ නෑ, මේක සත්‍යයි. මගේ කය මුල් කරගෙන මං අකුසල් කරන්නේ නෑ, මේක සත්‍යයි. මගේ හිතෙන් පවා මම මේ විදිහේ මෛත්‍රී, කරුණා, මුදිතා ආදී සිතුවිලි වලින් බොහෝම ධර්මානුකූල සිතුවිලි හිතන කෙනෙක්, මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට යහපතක් වේවා, මට සාධාරණයක් වේවා. මේ සිදුවෙන මේ අසාධාරණකම් වලින් තොරව මට යහපතක් වේවා කියලා අන්න තමන් තුළ තියෙන සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි, ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන ওই ජාතක කතාවල ඇතැම් අසාධාරණ ක්‍රියාවන් ඉදිරියේ බොහොම සීලවන්ත අය එවැනි සත්‍යක්‍රියාවන් කරනකොට සක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනයේ පවා උණු වෙනවා කියලා. එතකොට දෙවිවරුන්ට මේක දැනෙනවා. දෙවියන් ඉක්මනට ඒ දිහා බලලා ඔවුන්ට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. ඒ පිණිස ඒ දෙවියන් පත් කරනවා. ඒ නිසා පිංගතුනි, දෙවියන්ගේ උපකාර ලබන්න, දෙවියන්ගේ සහාය ලබන්න, දෙවියන්ගේ රැකවරණ ලබන්න ඔබ අවංකව සීලාදී ගුණධර්ම දියුණු කරගත්ත කෙනෙක් වෙන්නට ඕන. දැන් බලමු අපි මේ සත්‍යක්‍රියාවක් කියන්නේ මොකක්ද? කොහොමද කෙනෙක් සත්‍යක්‍රියාවක් කරන්නේ? පිංගතුනි, සාමාන්‍ය ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ කරුණු කියනකොට අනේ අපේ ජීවිතේ වැරදි වෙලා තියෙනවා, අපේ ජීවිතවල අඩුපාඩු වෙලා තියෙනවා, කොහොමද අපි සත්‍යක්‍රියාවක් කරන්නේ? හැබැයි ඔබේ ජීවිතේ පෙර වැරදි තිබුණත් ඔබට පුළුවන් නම් යම් මොහොතක පටන් මේ ධර්මය අහපු දවසේ ඉඳන් ඔබට ඒ වැරදි හදාගෙන මම මේ අකුසල් වලින් වළකිනවා කියලා දිවිහිමියෙන් යම් ගුණධර්මයක් රකින්න උත්සාහ කරන්න. අන්න ඔබට පුළුවන් මං අසවල් දවසේ ඉඳන් මේ දක්වා මේ විදිහේ ගුණධර්ම රැක්කා, මේ විදිහේ ගුණධර්මයන් ආරක්ෂා කරා, මේක සත්‍යයක්, මේ සත්‍යානුභවයෙන් මට යහපතක් වේවා කියලා තමන් ආරක්ෂා කරපු ගුණධර්ම, තමන් තුළ සත්‍යවාදීවම පිහිටි ගුණධර්ම ගැන සත්‍යක්‍රියාවක් කරන්න. දැන් බලන්න අංගුලිමාල හාමුදුරුවෝ ගැන. කලින් කොයි තරම් වැරදි කරපු කෙනෙක්ද? අහිංසක හැටියට හිටපු කෙනා බොහෝම දරුණු මිනීමරුවෙක් බවට පත් වුණා එදා. ඇඟිලි මාලයක් හොයන්න ඇඟිලි 1000ක් එකතු කරගන්න හිතාගෙන කී දෙනෙක්ව නම් මැරුවද? අංගුලිමාල ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මුලදී අංගුලිමාල මිනිස්සුන්ව මරලා ඇඟිලි කපාගෙන ඒ ඇඟිලි ගස් බෙනවල, ගල් ගුහාවල් වල තැන් තැන් වල හැංගුවා. හැබැයි මේ ලේ රහට ඇදිලා එන සත්තු, නොඑක් මස් ආහාර කරගන්න ගිජුලිහිණියෝ ආදී සතුන් මේ ඇඟිලි ආහාර කරගත්තයි. කුණු ලේ රහට ඇදිලා ආපු මේ සතුන් ආහාර කරගත්තා. අවසානයේ සමහර ඒවා කුණු වෙලා ගියා දවස් 2-3 යනකොට.
අන්තිමට මේ අංගුලිමාල තීරණය කරා මේ ඇඟිලි කපලා තැන් තැන්වල හංගල හරියන්නේ නැහැ. මේක බෙල්ලේ එල්ල ගන්නට ඕනේ. ඊට පස්සේ තමයි කපන ඇඟිල්ල බෙල්ලේ එල්ල ගන්න උත්සාහයක් ගත්තේ. මාලයක් හැටියට බෙල්ලේ දවට ගත්තා. නමුත් ප්‍රායෝගිකව වෙනදී ඇඟිලි කීපයක් කපලා දවස් 2-3 යනකොට මේක කුණු වෙලා වැක්කිරෙනවා ඇඟේ. බලන්න කොයිතරම් පිළිකුලක් අප්පිරියාවක් දැනෙන්නේ නැද්ද? නමුත් Tamanට ඉලක්කයක් තිබුණේ තමන්ට ඇඟිලි 1000ක් සම්පූර්ණ කරගෙන මේ ගුරු පූජාවක් හැටියට මේ පූජාව ඉෂ්ට කරන්න. අන්තිමට මේ අංගුලිමාල කල්පනා කරා මෙහිම එක්කිනා දෙන්න මරලා මට ඇඟිලි 1000ක් හොයන්න හම්බෙන්නේ නැහැ. අන්තිමට 100 ගණන් මිනිස්සු ඉන්න ගම්මානවලට කඩා පැනලා විශාල පිරිසකට කඩුව අමෝරාගෙන ඒ කඩුවෙන් කොටාගෙන යනවා. මරණයට පත්වෙච්ච බොහෝ දෙනෙකුගේ ඇඟිලි කපා ගන්නවා. යන්තම් කීප දෙනෙක් පැනලා දුවගෙන තමන්ගේ ජීවිතේ බේර ගන්නවා. ඊළඟට හැංගිලා ඉන්නවා ගැල්වල නැගලා ගැල් 500,000 වෙලදාම යන කණ්ඩායම් යනකොට මහා කැලේදී ඔවුන්ට ඒ කණ්ඩායමටම අර කඩුව අමෝරාගෙන පැනලා ගැල්වල හිටපු මිනිස්සුන්ව මරාගෙන යනවා. මේ විදිහට තමයි ඇඟිලි 1000ක් එකතු කරගන්න උත්සාහයක් ගත්තේ. අවසානයේ ඇඟිලි 999ක් එකතු වෙච්ච වෙලාවේ කල්පනා වුණා තව ඇඟිල්ලක් හොයාගන්න දවසක් දෙකක් හිටියොත් මේ ඇඟිලි ටිකත් කුණු වෙලා යාවි. අම්මා වුණත් කමක් නැහැ. ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්නවා කියලා තමන්ගේ අම්මා මරන්න සිතුවිල්ල පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වුණා. පෙර අකුසල විපාකයක් මත මෙවැනි දෙයක් සිදු වුණත් ධර්මය අවබෝධ කිරීම පිණිසත් සංසාරේ පින් කරගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ අංගුලිමාල කියන මේ දරුණු මිනීමරුවා දමනය කරලා උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන මේ මහා බුදු ගුණෙන් මේ අංගුලිමාලව දමනය කරලා මේ බුද්ධ ශාසනය තුල බොහෝම සීලවන්ත භික්ෂුවක් හැටියට පැවිදි කරා. දැන් අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙච්ච කෙනෙක්, සීලවන්ත කෙනෙක්. හැබැයි පෙර අංගුලිමාල නම් බොහෝම දරුණු දහස් ගාණක් මරපු දරුණු මිනීමරුවෙක්. බලන්න මේ කර්ම විපාක තමන් කරා එන ආකාරය. අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. දැන් උන්වහන්සේ සීලේක පිහිටලා පිණ්ඩපාතේ වැඩම කරත් තමන් කරපු අර අකුසල්වල විපාක මේවා තමන් කරා මේ ජීවිතේ තුලදීත් විටින් විට උන්වහන්සේට පීඩාවන් ගෙන දුන්නා. සමහර වෙලාවට පිණ්ඩපාතේ ගියාම මිනිස්සු අල්ලගෙන ගහනවා. පාත්‍රයේ කුඩු කරනවා. සමහර වෙලාවට ගස්වලට ගලක් ගැහුවත් මේ ගල කැරකිලා ඇවිල්ලා අංගුලිමාල හාමුදුරුවන්ගේ කොහිසේ පාත්‍රේ මේ තමන්ගේ ඇඟටමයි පීඩාවක් ගෙන දෙන්නේ. බොහෝ වෙලාවල් වල ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. උන්වහන්සේ වදාළ අංගුලිමාල ඔබම කරපු අකුසල් වල විපාක ඔබ මෛත්‍රී වඩන්න කීවා. ඔබේ හතුරන්ටත් ඔබට හිරිහැර කරන අයටත් මිතුරන්ටත් මේ සියලු දෙනාටම මෛත්‍රී වඩන්න. බුදුරජාණන් වහන්සේගේ මේ උපදෙස් අනුගමනය කරමින් අංගුලිමාල හාමුදුරුවෝ පුදුම වීරියකින් ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තා. දවසක් මේ අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරනකොට දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. උන්වහන්සේට හිතුණා මේ හඬ අහගෙන ඉඳලා කොයිතරම් වේදනාවකින්ද මේ විලාප දෙන්නේ. අනේ මට පිහිට වෙන්න විදිහක් නැහැනේ. එවැනි මෛත්‍රී කරුණා සහගත සිතුවිල්ලක් අංගුලිමාල හාමුදුරුවන්ගේ හදවතේ ඉපදුණා. එදා පිණ්ඩපාතේ යන්නේ නැතුව ආපහු ජේතවනාරාමයට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන අංගුලිමාල පිණ්ඩපාතේ ලැබුණද? අන්නේ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ සිදුවීමක් මට අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැනේ කියලා මගේ හිතේ බොහොම අනුකම්පාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණේ. අංගුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අංගුලිමාල හාමුදුරුව අහනවා අනේ ස්වාමීනි කොහොමද මං මේ සත්‍යක්‍රියාව කරන්නේ?
බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබ හොඳට සිහි කරන්න කිව්වා ඔබේ ගුණ ධර්ම ගැන. සිහි කරලා මෙවැනි සත්‍ය ක්‍රියාවක් කරන්න මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරලා නැහැ. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න කිව්වා. මේ කරුණු ටික ඇහෙනකොට අංගුලිමාල හාමුදුරුවන්ට ලොකු බයක් ඇති ගැනීමක් ඇති වුණා. අනේ ස්වාමීනි මම කොහොමද ওই සත්‍ය ක්‍රියාව කරන්නේ? එදා කඩුව අරගෙන මම මිනිස්සු පස්සේ පන්නගෙන ගිහිල්ලා කී දෙනෙක්ව නම් මැරුවද? මගේ මුළු ශරීරයම ලේ වලින් තෙත් වුණා කිව්වා. එහෙව් මම කොහොමද දැන කිසිම කෙනෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ මේක සත්‍යයක් කියලා සත්‍ය ක්‍රියාවක් කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා අංගුලිමාල ඔබ ආර්ය ජාති ඉපදිච්ච දවසේ ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් දැන කිසිම සත්වයෙකුගේ ජීවිතයක් තොර කරලා තියෙනවද? අන්න අංගුලිමාල හාමුදුරුවෝ විමසලා බැලුවා තමන් පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ආර්ය ජාති ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නමක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට බුද්ධ ශාසනය තුල ඉපදිච්ච දවසේ ඉඳන් ස්වාමීනි මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරේ නැහැ. ඒක සත්‍යයක් කියෝ. එහෙමනම් අංගුලිමාල ඔබ ඒ සත්‍ය ක්‍රියාව ගිහින් කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉගෙන ගත්ත මේ සත්‍ය ක්‍රියාව අංගුලිමාල හාමුදුරුවෝ අර දරුවා ලැබෙන්න වේදනාවෙන් විලාප දෙන මේ නැගණිය ළඟට ගිහිල්ලා බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් කියනවා යතෝහම් බගිනි කියන නැගණිය පින්වත් නැගණිය ආර්ය ජාතියා ජාතෝ මම ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරලා නැහැ. තේන සච්චේන මේක සත්‍යයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාත් මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේම දරුවා බිහි වේවා කියලා සත්‍ය ක්‍රියාව කරා. ඒ වෙලාවේ කිසිම වේදනාවක් නැතුව අර දරුවා පෙරහංකඩයකින් වතුර වැగిරුණා වගේ දරුවා බිහි වුණා. බලන්න පින්වතුනි ඒ සත්‍ය ක්‍රියාව එදා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් වෙනකොට අදටත් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා මේ අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබනවා. අදටත් දරුවෝ ලැබෙන්න කලින් අංගුලිමාල පිරිත කියව ගන්නවා. එතකොට බලන්න ඒ තරම් දරුණු මිනිමරුවෙක් හැටියට එදා ජීවත් වෙච්ච මේ අංගුලිමාල නම් කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරන්නේ නැතුව තමන් රැකපු සීලය ගැන සිහි කරලා එවැනි බල සම්පන්න සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් ඔබ හිතන්න ඇයි මට බැරි? ඔබේ ජීවිතේ පෙර වැරදි පෙර අඩුපාඩු පෙර අකුසල් වෙච්ච ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඕනෑම මොහොතකේ වැරදි හදාගෙන සිල්වත් කෙනෙක් වෙන්න. පින්වතුනි ඔබට පුළුවන් නිවැරදි පුද්ගලයෙක් බවට පත්වෙන්න. ඔබ යම් දවසක මේ අකුසලේ භයානකකම මේ වැරදිවල භයානකකම දුස්සීලව ජීවත්වීමේ අනතුර තේරුම් අරගෙන සංසාර බය ගැන තියෙන වැටහීමෙන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ ශික්ෂාපද ගැන මම දිවිහිමියෙන් ආරක්ෂා කරන කෙනෙක් බවට පත්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානය ඔබට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඔබට ධර්මයේ තියෙන ගුණධර්ම ඔබේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන් නම් අන්න ඔබට පුළුවන් ඔබ තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කළ සත්‍ය ක්‍රියාවක් කරන්න. දැන් බලන්න අද දරුවෝ ලැබෙන්නේ නම්මලා ගිහිල්ලා අදටත් අංගුලිමාල පිරිත කියෝ ගන්නවා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ ප්‍රතිඵලය අදටත් ඒ ආශිර්වාදය ලබනවා. නමුත් ඔබ හිතන්න ඔබට ඊට වඩා 100,000 ගුණයක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඔබත් ඒ ගුණධර්ම තුල පිහිටලා ඔබට පුළුවන් නම් ඔබේ කුසේ ඉන්න දරුවට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම මේ විදිහේ සීලයක් දියුණු කරන අම්මා කෙනෙක් මම මේ විදිහේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක් මම පතිවෘතාව රකින්න අම්මා කෙනෙක් මගේ ස්වාමියා ඉක්මවලා මම මේ විදිහේ වැරදි ජීවිත ගත කරලා නැහැ
ඊළඟට මම මේ වගේ බොරු කියලා නෑ, කේලම් කියලා නෑ, පරුස වචන හිස් වචන වලින් වළකින කෙනෙක්. මම හොරකම් කරන්නේ නෑ, මම ප්‍රාණඝාත කරන්නේ නෑ. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔබටම ඔබේ දරුවා ගැන සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන් නම් බලන්න කොයිතරම් බලයක් තියෙනවද. ඒ නිසා හොඳට මතක තියාගන්න, අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව අදටත් බලවත්. හැබැයි ඒ බලවත් සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය ගන්න යන්නේ දුස්සීල අම්මා කෙනෙක් නම්. මෙලෝ ධර්මයක් නැති, ධර්මයේ ගැන පැහැදීමක් නැති, ගුණධර්ම නැති දුස්සීල කෙනෙක් නම් ඒ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලේ ඔබට, ඔබේ ලැබෙන්න ඉන්න දරුවට 100% ඒ ප්‍රතිඵලය ලබන්න බෑ. ඒ නිසා එහි ප්‍රතිඵලය හරියටම ලැබෙන්න නම් ඔබත් සීලාදී ගුණධර්මවල පිහිටලා ඔබත් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමේ සත්‍යවාදී කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. අන්න එතකොටයි සත්‍යක්‍රියාවක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා මේ සත්‍යක්‍රියා කියන ඒවා බොහෝම බලගත්ු දේවල්. වට්ටක ජාතකයේ ඔබ අහලා ඇති. බුදුරජාණන් වහන්සේ දවසක් රජගහනුවර වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ රජගහනුවර නගරේ උන්වහන්සේ වැඩම කරනකොට එක්තරා ප්‍රදේශයක විශාල ලැව්ගින්නක් හටගෙන මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ වැඩම කරපු මේ දිසාවට මේ ලැව්ගින්න වේගෙන් පැතිරිලා ආවා. මේ ලැව්ගින්නට බිය වෙච්ච, වේගෙන් ඇවිලීගෙන එන්න මේ ගිනිදැල් Taman දෙසට එනවා දැක්ක ඇතැම් කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේලා බියෙන් තැතිගත්තා. සමහරු නොයෙක් උපක්‍රම යොදමින්, වැලි ඉහිමින්, ඊළඟට නොයෙක් ලී කෝටු අරගෙන මේ ගින්නට මේවා දමමින්, මේ ගින්න එහාට මෙහාට විසුරුවමින් ගින්න නිවන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ අතර ඇතැම් සීලාදී ගුණධර්ම තියෙන අය කියන්න පටන් ගත්තා, ඔය මොනවද කරන්නේ? මේ තුන් ලෝකයටම යහපත උදා කරන මහා පින්වන්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ වැඩ ඉන්නවා නේද? අපි මේ ගින්න නිවන්න බය වෙලා දඟලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අසලට යමු. උන්වහන්සේ බොහෝම ගුණවන්ත කෙනෙක්. මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ අසලට ගියා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක නතර වෙලා Taman දෙසට වේගෙන් බුරබුරා නැගෙන ගිනිදැල් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඉන්න දිශාවට ඇදීගෙන එන ගිනිදැල් දිශාව බලාගෙන බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වුණා. ඒ දිහා බුදුරජාණන් වහන්සේ බලනවත් සමගම අර Taman දෙසට වේගෙන් ආපු ගිනිදැල් හරියට මහ මුහුදක රළ ආපස්සට යනවා වගේ මේ ගින්න නිවීගෙන ඈතට ගින්න නිවීගෙන ගියා. මේ සිදුවීම දැක්ක භික්ෂූන් වහන්සේලාට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් බල සම්පන්න කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ සතු ගුණය, බලය, උන්වහන්සේ සතු හැකියාව කොයිතරම් ආශ්චර්යමත්ද? හැතැම් භික්ෂූන් වහන්සේලා මේ ගැන සිහි කරමින් බුදුරජාණන් වහන්සේට වැඳගෙන මේ සියලු දෙනාම කියන්න ගත්තා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි. මේ සිත්පිත් නැති මේ මහා ගින්න මේ දෙසට බුරබුරා නැගෙන ගිනිදැල් තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා දිශාවට වේගේ නැදීගෙන ආපු මේ ගිනිදැල් බුදුරජාණන් වහන්සේ මේ ගින්න දෙස බලනවත් සමගම ආපසු නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේගේ කොයිතරම් ආශ්චර්ය අද්භූත වූ හැකියාවක් තියෙනවද කියලා භික්ෂුන් වහන්සේලා කියා හිටියා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කළ අදිෂ්ඨානයක් නෙමෙයි කීවා මේ බලවත්ව පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගින්න නිවීගෙන ගියේ අද තථාගත බුදුරජාණන් වහන්සේ කළ අදිෂ්ඨානයක්, සත්‍යක්‍රියාවක් නිසා නොවේ කීවා. භික්ෂුන් වහන්සේලා කැමති වුණා ඒ ගැන දැනගන්න. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ අතීත කතාව අපට දේශනා කරන සේක්වා කියලා මේ සියලු දෙනාම ඒ අසල වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේදා මේ අතීත කතාව ගෙනහැර දක්වමින් වට්ටක ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වට්ටක ජාතකයේ සඳහන් වෙන්නේ බොහෝම ලස්සන සිදුවීමක්.
එදා ඒ භූමියේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන යන මේ සංසාර ගමනේ එක් ආත්මයක පුංචි වටුකුරුල්ලෙක් වෙලා වටුකුරුළු කූඩුවක ඉපදිලා හිටියා. ඒ අසල වනාන්තරේ බොහෝ වටුකුරුළු කූඩු වටුකුරුල්ලන් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරයේ ජීවත් වුණා. ඔය වගේ ලැව්ගින්නක් හටගෙන වේගෙන් මේ ගින්න පැතිරීගෙන එනකොට බොහෝ වටුකුරුල්ලෝ පියාඹ ගන්න පුළුවන් අත්තටු හයිය තියෙන බොහෝ දෙනෙක් පියාඹලා අහසි කෑ ගහමින් විලාප දෙමින් බයෙන් තැති අරගෙන පියාඹලා ගියා. එදා බෝසතාණන් වහන්සේ පුංචි වටුකුරුල්ලෙක් වෙලා ඉපදිලා හිටියේ. උන්වහන්සේට පියාඹ ගන්න තරම් අත්තටු ශක්තිමත් නැහැ පුංචි වටුකුරුල්ලා. හැබැයි මේ ගින්න වේගයෙන් තමන් ඉන්න දිශාවට එනකොට ඒ අම්මයි තාත්තයි මේ පුංචි වටුකුරුල්ලව අතහැරලා බයේ තැති අරගෙන පියාඹලා ගියා. එදා මේ වටුකුරුළු කූඩුව තුල මේ පුංචි වටුකුරුල්ලා තනි වුණා. හැබැයි තමන් ටිකෙන් ටික අර කූඩුවෙන් එළියට ඇවිල්ලා පහළ බලනකොට පේනවා තමන් ඉන්න මේ ගහ මේ පරිසරය බුරබුරා නැගින ගිනි දැල් වලින් වෙලාගෙන තමන්ගේ කූඩුව තව ටික වෙලාවකින් ගින්නෙන් පිච්චිලා යනවා. ඒ වෙලාවේ තමන්ට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහිපත් වුණා. මේ වෙලාවේ මට පියාඹ ගන්න අත්තටු පණ නැහැ. මගේ අත්තටු ශක්තිමත් නැහැ. මගේ දෙමව්පියෝ මේ කුරුල්ලෝ සියලු දෙනාම මාව අතහැරලා පියාඹලා ගියා. මම මේ වටුකුරුළු කූඩුව තුල තනි වෙලා ඉන්නේ. එතකොට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහි වෙලා ඒ වෙලාවේ පෙර සසර පුරුද්දට අතීතේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ගුණයක් සිහි වුණා. අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මේ ආකාරයේ සත්‍යවාදී ස්වභාවයෙන් යුක්තයි. ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ තුළ මෙවැනි ගුණයන් තිබුණා නම් ඒ සත්‍යයක්. මේ වෙලාවේ මේ වටුකුරුළු කූඩුවේ මං තනි වෙලා ඉන්නේ. මගේ දෙමව්පියෝ මාව අතහැරලා ගියා. මට පියාඹ ගන්න අත්තටු ශක්තිමත් නැහැ. මේක සත්‍යයක්. ඒ නිසා ගින්න ආපසු හැරෙන් කියලා තමන් අර ගින්න දිහා බලලා හිතුවා පමණයි. ඒ සත්‍යවාදී ස්වභාවයත් සමගම අර ගින්න ආපස්සට නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා පුංචි වටුකුරුල්ලෙක් හැටියට ඉපදිලා ඉන්නකොට කරපු ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම අදටත් ඒ භූමිය තුල පවතිනවා. මේ කල්පේ පවතින තාක්කල් මේ භූමියේ ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලැබුගින්නෙන් මේ ප්‍රදේශයේම ඇවිලුණත් එදා ඒ වටුකුරුළු කූඩුව පිහිටියේ මෙන්න මේ තැනයි කියලා. එතන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමගින් නතර වෙලා බුදුරජාණන් වහන්සේ අර ගින්න දිශාව බලාමින් වැඩ සිටිය තැන. අන්න එතන අදටත් ගින්නකින් පිලිස්සලා විනාශ වෙන්නේ නැහැ කියනවා. ඒ දිශාවට එන ගිනි දැල එතනින් නතර වෙලා ආපස්සට නිවීගෙන ගියා. බලන්නේ සත්‍යක්‍රියාවේ තියෙන බලවත්කම. එහෙමනම් පින්වතුනි, ඔබ හිතන්න පුංචි වටුකුරුල්ලෙක් හැටියට එදා ඒ තිරිසන් සතෙක් හැටියට ඉපදිලා හිටියත් පුංචි වටුකුරුල්ලට පුළුවන් වුණා නම් එවැනි බලගතු සත්‍යක්‍රියාවක් කරන්න. ඇයි මනුස්ස ජීවිතයක් ලැබපු ඔබට මේ කියන දේ තේරෙන, තමන්ට සිහිනුවන තියෙන, වීරිය තියෙන මනුස්ස ජීවිතයක් ලබලා බුද්ධ කාලයක බුද්ධ ශාසනයක් පවතින යුගයක ඉපදිච්ච ඔබට ඇයි ඔබට බැරි සත්‍යක්‍රියාවක් කරන්න? ඇයි ඔබේ තියෙන ගුණධර්ම ගැන, ඔබ දියුණු කරන ගුණධර්ම ගැන සිහි කරලා ඇයි ඔබට සත්‍යක්‍රියා කරන්න බැරි? ඒ නිසා පින්වතුනි, වැදගත්ම දේ අපි තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා අපි විසින් කරන සත්‍යක්‍රියාවයි බලවත්ම සත්‍යක්‍රියාව බවට පත් වෙන්නේ. දැන් බලන්න, ඔබ අහලා ඇති පිරිවානා පොත් වහන්සේ තුල ඔය වට්ටක පිරිත වගේමයි මත්ස්‍ය රාජ පිරිත කියලා තවත් පිරිතක් ගැන සඳහන් වෙනවා. ඒ මත්ස්‍ය රාජ පිරිත තුල සඳහන් වෙලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක විලක මාළු රංචුවකට නායක වෙච්ච මත්ස්‍යෙක් හැටියට ඉපදිලා ඉන්නකොට විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙලා තමන්ගේ මේ විලේ හිටපු අනිත් මත්ස්‍යයන් එකින් එක මැරීගෙන යනකොට සත්තු ඇවිල්ලා ගොදුරු කර ගන්නකොට උන්වහන්සේ ඒ මත්ස්‍යෙක් හැටියට ඉපදිලා හිටියත්
ඒ සත්‍යක්‍රියාවක් කරා අහස දිහා බලල වැසි වසීවා කියල. ඒ සත්‍යක්‍රියාවෙන් වැසි ඇද හැලුණ කියල සඳහන් වෙනවා. එතකොට බලන්න මෙවැනි පිරිත් අදටත් අපේ පැරැන්නම් වැසි ඇතිකිරීම පිණිස වැසි පිරිත මේ මත්ස්‍යරාජ පිරිත වට්ටක පිරිත මෙවැනි සත්‍යක්‍රියාවල ආශිර්වාදය ලබනෝ. එනිසා පිංගොතුනි හොඳට මතක තියාගන්න අපේ ජීවිතවල අපට සත්‍යක්‍රියාවක් කරලා පිහිට රැකවරණය ලබාගන්න පුළුවන්කම තියෙනවා. මේ යුගයේ තුළ අපිට බොහෝ දෙනෙක්ගෙන් අහන්න ලැබෙන දේ තමයි හාමුදුරුවනේ අපි මේ විදිහ ජීවිත ගත කරනවා. නමුත් අපට කරදර නමුත් අපිට හරියට ප්‍රශ්න අපිට මේ වගේ අසාධහරණකන් සිද්ධ වෙනවා. අපිට මේ වගේ නොයෙක් විදිිය නින්දා අපහස බොරු චෝදනා නොයෙක් විදිිය කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. ඇයි අපි මේ සිල්වත් වෙලා අපි මේ විදිිය ගුණධර්ම පුරාගනීදලා ඇයි අපිට මෙහෙම වෙන්නේ. අපිට මේකට මොකුත් කරන්න බැයිද බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් ඔන්න ඔබට කරන්න දෙයක් ඔබට කරන්න පුළුවන් ඔබ අවංකන ඔබ ඔය කියන දේ ඇත්තන ඔබ සත්‍යවාදීන ඔබ සාධහරණ කෙනෙක් නම් ඔබට ඇත්තටම අසාධහරණයක් සිදු වෙලා නං ඔබට පුළුවන් සත්‍යයක් ක්‍රියාවක් කරන්න. ඔබ තුළ තියෙන ගුණධර්මවල සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරල ඔබට පුළුවන් සත්‍යයක් ක්‍රියා කරන්න. දැම් බලන්න ඔබහල ඇති මේ ලංකාදීපේ අතීත රජකංකරා සිරිසංග බෝ කියලා රජ කෙනෙක්. සිරිසංග බෝ රජතුමාගේ කාලේ මේ ලංකාව විශාල නියගයක් දුර්භීක්ෂයක් ඇතිවේගෙන ගියා. එදා මේ රටේ විශාල පිරිසක් මේ නියගේ දුර්භීක්ෂය නිසා පීඩාවට පත් වුණා. මේ රජතුමා බොහෝම සීලාදී ගුණධර්මවලින් යුතු මේ පාරමී ධර්ම පුරණ බෝධිසත්ව රජ කෙනෙක් හැටියට බොහෝම ගුණ සම්පන්න රජ කෙනෙක්. සිරිසංග බෝ රජතුමා තමන්ගේ රටවැසියන් වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන්න රුවන්වැලි මහා සෑය අසලට ගිහිල්ලා. රුවන්වැලි මහා සෑයට වන්දනා කරලා මේ මළුව වටේ බුදුගුණ කියමින් වන්දනා කරලා සලපතල මළුවේ වාඩි වෙලා සත්‍යක්‍රියාවක් කරා. මම මේ විදියේ ගුණධර්මතියට රජ කෙනෙක්. මම ධාර්මිෂ්ඨව මේ විදිහට මගේ රටවැසියන්ට රජකං කරන්නේ. මම මිනිසුන් තලා පෙලා රජකං කරන කෙනෙක් නෙමේ මේක සත්‍යයක්. මාතුළ මේ විදිිය ගුණධර්මයන් තියෙනවා මේක සත්‍යයක්. නමුත් මගේ රටවැසියන් මේ නියගෙන් පීඩාවට පත්වෙලා. මගේ රටවැසියන්ට කරදර බහදා ඇති වෙලා. මේ සත්‍යානු භාවෙන් මාතුළ තියෙන සත්‍යානු භාවෙන් මේ රුවන්වැලි මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ ද්‍රෝණයක් තරුවඥ දහතුන් වහන්සේලා වැඩ සිටිනවා ඒක සත්‍යයක්. ඒ සත්‍යානු භාවෙන් වැසි වසීවා නියගේ දුරුවේවා මගේ රටවැසියන්ට යහපතක් වේවා මේ රටවැසියන් සුවපත්වේවා කියල සත්‍යක්‍රියාවක් කරගමින් අර මළුවේ සලපතල මළුවේ වාඩි වුණා වැසි වහිනකං මම නැකිටින්නේ නෑ මේ සත්‍යක්‍රියාවෙන්ම මෙතන මං වැඩ සිටිනවා කියලා මේ සිරිසංගබෝ රජතුමා රුවන්වැලි මහාසෑයේ සලපතල මළුවේ වාඩි වුණා. ටික වෙලාවයි අහස කළු කරා මහා ධාරානි පාස්ත වර්ෂාවක් ඇදහැලිමින් අර නියගේ දුරුවෙලා ගියා. රජතුමා මළුවේ පාවෙන මට්ටමට විශාල වැස්සක් ඇදහැලිලා නියගේ දුරුණා කියලා ඉතිහාසි සඳහන් වෙනවා. එතකොට අපිට මෙවැනි දේශනා මෙවැනි සිදුවීම් වලින් මෙවැනි ඉතිහාස ප්‍රවෘත්තිවලින් අපිට දකින්න ලැබෙන්නේ මේ සත්‍යක්‍රියාව කියන දේ කොයි තරම් බලවද්‍යයක්ද. නියගේ දුරු කරලා වැසි වස්සවන්න පුළුවන්. මේ මහපොලෝ කම්පාවෙන සත්‍යක්‍රියාවන් ගැන ධර්මය සඳහන් වෙනවා. ඔබ අහල ඇති ඔබ කියවල බලන්න. එදා වෙස්සන්තර රජතුමා හැටියට රජකම් කරද්දි. තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය ගැන හිතලා ඒ රජකංකරපු ආත්මේ හත් වතාවක් මහපොලෝ කම්පාවට පත් වනා වෙස්සන්තර රජතුමාගේ ඒ ධානමය ඒ පුුණ්‍යයක් ක්‍රියාවන් ජීවිත පරිත්‍යාගයෙන් කරනේ කැපකිරීම් සිහි කරනකොට හත් වතාවක් මහපොලෝ කම්පා වුණා. ඒ නිසා මෙවැනි තමන්ගේ සත්‍යවාදී ස්වභාවය සිහි වෙනකොට මේ බාහිර පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පවා කම්පා වෙනවා. ඒකට හේතුව මේ සතර මහා ධාතුන්ට බලපෑම් කරන්න පුළුවන් දේවතාවරු ගැන ධර්මයේ තියෙනවා. ඔබ බලන්න සංයුත්ත නිකායේ තියෙනවා වලාහක සංයුත්තේ
වැසි ඇති කරන්න පුළුවන් වැස්ස නවත්තන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ඉන්නවා. වලාහක සංයුක්තයේ තියෙනවා වැස්ස වලාහක දේවතාවරු. යම් කිසි කෙනෙක් එවැනි නියගයක් දුර්භික්ෂයක් අවස්ථාවක මෙවැනි සත්‍යක්‍රියාවක් කරනකොට වැස්ස වලාහක දෙවියන් ඉදිරිපත් වෙනවා පිහිටවෙන්. මේ සත්‍යවාදී ස්වභාවයත් එක්ක දෙවියන් ඉදිරිපත් වෙලා ඔහුට උපකාර කරනවා. එතකොට එදා සිරිසංගබෝ රජතුමාට තමන්ගේ රටවැසියන්ව ඒ නියගෙන් දුර්භීක්ෂයෙන් මුදවගන්න පුළුවන්කම ලැබුණා ඒ තමන් තුළ තියෙන ඒ සත්‍යවාදී ගුණේ නිසා. ඒ වගේමයි වාත වලාහක දෙවිවරු, උන්න වලාහක දෙවිවරු, සීත වලාහක දෙවිවරු, අබ්බ වලාහක දෙවිවරු ආදී වශයෙන් සුළඟට, සීතලට, උෂ්ණත්වයට, වලාකුළුවලට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එනිසා පින්වතුනි තමන්ට පුළුවන්කම තියෙනවා බලන්න බුදුරජාණන් වහන්සේක අවස්ථාවක වදාළ භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි අර ඈතින් පේන හිමාල කන්ද හිත දියුණු කරපු කෙනෙකුට චිත්ත බලයෙන් මේ හිමාල කන්ද දෙකට පලන්න පුළුවන් කියනවා. ඒ තරම් මේ හිත දියුණු කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙකුට මනාකොට දමනය කිරීම තුළින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් මේ හිත තරන් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නෑ කියනවා. හිත දමනය කරලා දැම් බලන්න හිත දියුණු කරලා නෙමෙයිද අහසින් යන්නේ. හිත දියුණු කරලා නෙමෙයිද පොළොවෙ කිමිදිලා තව තැනකින් මතු වෙන තරම් 이르දි ප්‍රාතිහාර දක්වන්නේ. ජලයේ මත ඇවිදගෙන යනවා. නොයෙක් විදිහේ ප්‍රාතිහාර පානවා. අහසේ සක්මන් කරනවා. යමා මහ පෙළහර පෑවෙත් හිත දියුණු කිරීම තුලයි. ඒ නිසා කෙනෙක්ගේ තියෙන මේ චිත්ත බලය කියන එක මහා බල සම්පන්න දෙයක්. හිත දියුණු කරලා හිත දමනය කරගත්ත කෙනෙකුට. නමුත් පින්වතුනි පෙර අකුසල් පෙර තමන් කරපු වැරදි පෙර සංසාරේ තමන් අතින් සිද්ධ වෙච්ච නොයෙක් නොපනත්කම් මත ඇතිවන කර්ම විපාකත් එක්ක කෙනෙකුට තමන් කොයි තරම් සිල්වත් වුණත් කොයි තරම් ගුණවත් වුණත් කොයි තරම් සත්‍යවාදීව හිටියත් තම සමහර වෙලාවට ජීවිතේ කරදර බාධා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එවැනි ප්‍රශ්න වලින් අපිට ජය ගන්න තියෙන්නේ සත්‍යක්‍රියාවෙන්මයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට කොයිතරම් ප්‍රශ්න ඇති වුණාද? එදා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ඒ මලකුණ ගෙනල්ලා ජේතවනාරාමේ හංගලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ මරණය ගැන චෝදනාව එල්ල කරා. සාමාන්‍ය මිනිමැරුම් චෝදනාවක් නෙමෙයි. කාන්තාවක්ව මරලා ජේතවනාරාමේ හංගලා. කවුද මේකට වග කියන්න ඕනේ? මේ බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් මේ විදියට තමයි අන්නේ තීර්ථකයෝ මිනිස්සුන්ව පෙළඹෙව්වේ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මේ මෘත දේහේ මේ මැරිච්ච මලකුණ අරගෙන ඇඳක තියාගෙන ජේතවනාරාමේ ඉදිරියේ මිනිස්සු කුපිත කරලා ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට බැනවදමින් අර මලකුණ උස්සගෙන පෙළපාලි ගියා කියලා සඳහන් වෙනවා. එවැනි නොයෙක් අභූත චෝදනා ඉදිරියේ පසුවදා භික්ෂූන් වහන්සේලා මේ නගරයට පිණ්ඩපාත යනකොට මිනිස්සු මගදිගට රැකලා ඉඳගෙන භික්ෂූන් වහන්සේලාට බනින්න නින්දා අපහාස කරන්න පටන් ගත්තා. එනවද පාත්තර උස්සගෙන හිතුවද අපි දාන දෙයි කියලා. මේ අයගේ හැටි අපි දන්නේ නැද්ද මේ විදිහේ පව්කාරයෝ නේද කියලා අර භික්ෂු සංඝයාට අර අභූත චෝදනා විශ්වාස කරපු බොහෝ පිරිස් බැනවැදුණා. ආනන්ද හාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේ අසලට ඇවිත්ලා පිණ්ඩපාත ගිය ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට ආපහු ආවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඉක්මනට මේ නගරය අතහැරලා යමු කීවා. මේ මිනිස්සු හරියට නින්දා අපහාස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අපි තව තැනකට ගියාම එතනත් එහෙම දෙයක් වුණොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතනත් අපිට එවැනි නින්දාවක් අපහාසයක් අභූත චෝදනාවක් එල්ල වුණොත් අපි එතනින් වෙන තැනකට යමු කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද එතකොට ඒ ගිය තැනත් එහෙම වුණොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දඹදිව කියන්නේ බොහොම විශාල රාජ්‍යයක් කිව්වා. අපේ ජීවිත කාලෙම උනත් ඇවිද ඇවිද ගෙවා දාන්න පුළුවන්. ඒ නිසා එතනත් කරදරයක් වුණොත් අපි එතනින් තව තැනකට යමු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඕක නෙමෙයි කීවා ශ්‍රමණයන්ගේ
මේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිපක්තිය අටලෝ දහමට මූුණ දෙන්න කීවා. ලාබාලා නින්දා ප්‍රසංසා සැපදුක යස අයස මේ අෂ්ටලෝක ධර්මයට මූුණ දෙන්න කීවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බොහෝම වැදගත් දෙයක් එදා දේශනා කරා ආනන්දය යම් තැනකද යම් ප්‍රශ්නයක් ඇති වුණා නං එතනම ඉඳමින් තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරලා මිසක් එතනින් යන්න එපා කීවා. දැම් බලන්න එදා එවැනි ප්‍රශ්නයක් ඇතිවෙනකොට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා සමගයේ නගරය අතහැරලා ගියා නම් එහෙමනං ඒ මිනිස්සු අන්න තීර්ථකයෝ කියනවා ඔන්න ඇත්ත එලි වෙනකොට පැනලා ගියා. බලන්න අද වෙනදී අද සමහර වෙලාවට බොරු චෝදනා වෙන්න පුළුවන් අද්භූත සිදුවීම් වෙන්න පුළුවන් නොයේ කටකතා වෙන්න පුළුවන් කෙනෙකුට දරාගන්න බැරි වෙනකොට සමහරු ගම රට අතහැරලා ගෙවල් විකුණලා පැනලා යනවා. සමහරු රටෙනුත් පැනලා යනවා. සමහර වෙලාවට නින්දා අපහාස වලට මූණ දෙන්න බැරුව සියදිවි හානි කරගන්නවා. එක්ක වසබොනවා කෝච්චි වලට පයින්නවා. බලන්න මේ ජීවිත හානි කරගන්න බොහෝ පිරිසකගේ විමසගෙන ගියොත් මොකද්ද හේතුව? අටලෝ දහමට මූණ දෙන්න බැරිවීම. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් යම් අභූත චෝදනාවක් එල්ල කරලා නින්දා අපහාස කරා නම් එතනම ඉඳිමින් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය ඔප්පු කරලා පෙන්වන්න කියනවා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ආකාරයේ අවවාද අනුශාසනා ලබා දුන්නා. දෙවනි දවසෙත් පිණ්ඩපාතේ ගියා කවු කාගෙන්වත් දානි ටිකක් නෑ බැනුම් විතරයි. බැනුම් අහගෙන ආවා ආපහු. තුන්වෙනි දවසෙත් පිණ්ඩපාතේ ගියා. එදත් මිනිස්සු බැන වැදුණා. බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසේ භික්ෂූන් වහන්සේලා රැස් කරලා ගාථාවක් ඉගැන්නුවා. මෙන්න මේ ගාථා ඔබට ඊටාම වැදගත්. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ගාථාවක් ඉගැන්නුවා. යම් කිසි කෙනෙක් බොරුවට නින්දා අපහාස කරොත් අභූතයෙන් චෝදනාවක් එල්ල කරොත් බොරු චෝදනාවක් පිට බැන වැදුනොත් මෙන්න මේ ගාථාවෙන් ප්‍රතිඋත්තරයක් දෙන්න කීවා. නිකම්ම බැනුම් අහගෙන ඉන්න එපා මේ ගාථාවෙන් ඔහුට උත්තරයක් දීලා එන්න. අන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ගාථාවක් ඉගැන්නුවා. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වා නකරෝමීති චාහ උබෝපිතේ පෙච්ච සමා භවන්ති නිහීන කම්මා මනුජා පවත්ත. මෙන්න මේ ගාථාව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියලා දුන්න ඉගැන්නුව. මේ ගාථාවේ තේරුම තමයි අභූතවාදී නිරයන් උපේති. යම් කිසි කෙනෙක් අභූතයෙන් බොරුවට යම් චෝදනාවක් එල්ල කරොත් සිල්වතුන්ට ගුණවතුන්ට ඒ කෙනා ඒ අභූත චෝදනාව එල්ල කිරීමේ අකුසල විපාකයෙන් නිරයන් උපේත්. ඔහු ඒ කාන්තයෙන් නිරේ උපත කරා යනවා. යෝචාපි කත්තා නකරෝමීති චාහ යම් කිසි කෙනෙක් වැරදි වැඩ කරනවා අකුසල් කරනවා. හැබැයි මම කරේ නෑ මම ඒව කරලා නෑ කියලා බොරුවට දිවුරනවා වැරදි කර කර. එවැනි කෙනත් ඒ අකුසලේ බලවත් වෙලා නිරේ උපදිනවා කියනවා. උබෝපිතේ පෙච්ච සමා භවන්ති ඒ දෙන්නම සමාන වූ අකුසල කර්මයන් නිසා නිරේදී එක තැනම තමයි කියන උපදින්නේ. නිහීන කම්මා මනුජා පවත් ඒ කරපු පහත් නිහීන කර්මවලින් ඒ මනුස්ස ජීවිතයෙන් පහලට වැටිලා නිරේ තුල බොහෝ කාලයක් දුක් විඳින්න සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලාට තමන්ට බනින නින්දා අපහාස කරන අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ නින්දාව අපහාසයේ සිදු වෙලා දවස් 7ක් ඇතුළත මේක ඇත්ත හෙළිදරව් වෙනවා. ඒ නිසා බනින අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න කිව්වා. බලන්න හරියටම දවස් 7 යනකොට මේ චෝදනාවේ ඇත්ත නැත්ත හෙළිදරව් වුණා. එදා කොසල් රජතුමා හොයාගත්ත තමන්ගේ රාජපුරුෂයන් යොදවලා මේ ක්‍රියාව මේ සුන්දරීව මරලා මේ ජේතවනාරාමෙට මලකුණ ගිහින් විසිකරලා මේ කටයුත්ත සැලසුම් කරේ කවුද කියලා අන්‍ය තීර්ථකයෝ විශාල පිරිසක් හොයාගෙන මේ කරුණු හෙළිදරව් කරගෙන ඒ සියලු දෙනාට දඬුවම් ලබා දුන්නා. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවලට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා නොයෙක් නින්දා අපහාස කරදර බාධා ඇතිවෙච්ච සිදුවීම් ධර්ම ග්‍රන්ථවල තියෙනවා. බලන්න අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේට එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට
මේ අභූත චෝදනාවක් එල්ල කරලා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා නින්දා පහස කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් ගාථාවකින් තමයි භික්ෂූන් වහන්සේලාට ප්‍රතිඋත්තර දෙන්න කියලා ගාථාවක් ඉගැන්වුවේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අවිහිංසාවාදී සත්‍යක්‍රියාවෙන් ජය ගන්නා වූ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒ නිසා ඔබේ ජීවිතේට නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩාවන් නින්දා අපහාස නොයෙක් දහස් ගණන් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අද අපි ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද ඉතින් කියලා ඒ හැම කෙනෙක්ම කියන්නේ අනේ අපිට මේ වගේ කරදර. අපි මේ හිටියට hina වෙලා හිටියට අපි ඇතුලෙන් බොහෝම ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. අපි මෙරි ජීවත් වෙනවා. අපි හදවතින් අඬනවා. ඔය වගේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල ප්‍රශ්න ගැටලු පීඩාවල් මේවා තියෙනවා. කෙනෙක් ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක ඉපදීමත් එක්ක ලැබෙන ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඕකයි. උන්වහන්සේ ඉපදීම සැපයි කියලා දේශනා කරේ නෑ. ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛ. ඒ ඉපදීමක් ලැබුණා නම්, ඒ දුකට වැටුණා නම් ඉපදීමත් සමග ලැබෙනවා හේතුවට අනුව ඵලයක්. ඒ ඵලය තමයි ජරාවටපත් වෙනවා. ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් නොයේ කරදර කම්කටොළු පීඩා ලෙඩ රෝග මේ දහසකුත් ප්‍රශ්න ගැටලු පීඩාවල් මැද්දේ තමයි මේ ජීවිතේ ගෙවා ගන්න තියෙන්නේ. ඒ ගෙවන ජීවිතයේ තුල කවදා කොතන කොයි මොහොතේ ඒ ජීවිතේ අවසන් කරලා කොහේ උපත කරා යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි අපිට ප්‍රශ්න ගැටලු එනකොට අපි විසඳුම හැටියට කරන්න හදන දේවල් වලින් තවත් අකුසල් රැස් වෙනවා නම්, තවත් අපි අනතුරේ වැටෙනවා නම් එවැනි අකුසල් නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් යමක් කරලා පසුතැවෙන්න වෙනවා නම් ඒ දේ කරන්න එපා කියනවා. ඒ නිසා තව තවත් අකුසල් රැස් කරගන්නේ නැතුව ඔබට පුළුවන් ඔබේ ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරන්න. ඒ නිසා පින්වතුනි ඔබ සත්‍යක්‍රියාවක් කරන්න නම් ඔබ අවංකව තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච තුනුරුවන් ගුණ සිහි කරන සද්ධාවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ අවංකව ඔබේ හෘද සාක්ෂියට එකඟ සීලවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ හොඳට ධර්මයේ දියුණු කරන වීරියවන්ත අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න. ඔබ තුල තියෙන මේ ගුණ ධර්මවල සත්‍යවාදී ස්වභාවය සිහි කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න මේ විදිහේ ගුණ ධර්ම පුරන කෙනෙක් මේක සත්‍යයක්. ඒ නිසා මේ සත්‍යානුභාවයෙන් මට මේ තියෙන කරදර බාධා හිරිහැර දුරු වෙලා මට යහපතක් වේවා. මම නිදුක් වේවා, මම නිරෝගී වේවා, මම සුවපත් වේවා. ඒ විදිහට ඔබ නිතර සත්‍යක්‍රියා කරන්න. අන්න එතකොට ඔබට කරදර බාධා හිරිහැර පීඩා වලින් නිදහස් වෙච්ච මානසික සැනසීමක් සැහැල්ලුවකින් යුතු අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම ධර්මානුකූලව ඔබේ ජීවිත ගත කරමින් ධර්මයෙන්ම පිහිට රැකවරණේ සලසා ගන්න ඔබ හැම දිනාටම මේ ධර්ම කරුණු ටික ඔබට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් පින්වතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ පානදුර පොන්සේකා පාර නම්බර 14 නිවසේ පදිංචි ඉමන්තිකා රණවීර මෙනවිය විසින්. එතුමියගේ අරමුණු අතර සඳහන් කරන්නේ MP රණවීර පියාණන්ට ලලිතා රණවීර මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණව සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනේ. ඒ වගේම හිතමිත්‍රාදී ඥාති හිතමිත්‍රාදී සියලු දෙනාටමත් net කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කළක් වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනේ. ඒ වගේමයි මිය පරලොව ගිය පරම්පරාගත සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීනොත්
ඒ වගේම පසුගිය දිනවල ඇතිවෙච්ච මේ අවාසනාවන්ත ස්වභාවික විපතෙන් මිය පරලොව ගිය අපේම ලක්වැසි ඒ හැම දිනම සිහිපත් කළ අපි පින් අනුමෝදන් කරමු. සාදුකාර දිදී ඒ අය මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි මියගේ ඥාතීන්ට පින් දෙමු. තේමනම් ඔබ හැම දිනාටමත් දායකත්වයේ දරුවෝ ඉමන්තිකා රණවීර මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. ඉරිදා සෙත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව එලෙසින් නිමවටපත් උනේ අද දවස තුල සත්‍යක්‍රියාව කියන මේ යහපත් වටිනාකමක් ඇති බලයක් ගොඩනගන්නට හැකි වටපිටාවක් ආධ්‍යාත්මිකව Tamanගේ ජීවිතයට එකතු කරගෙන එය සමාජගත කරන්න නැත්නම් ඒ මුදා හරින්නට ලෝක තලයට මුදා හරින්නට තියෙන හැකියාව පිළිබඳව අපි හඳුනනහස සිහිපත් කළේ. අපි යහපත් ජීවිතයක් ගත කරනවා නම් අපට ඒ ජීවිතේ සැනසෙන්න හැකියාවක් තියෙනවා වගේම අන් අයටත් අපේ යහපත් ජීවිතයෙන් සැනසෙන්න ඉඩ අවකාශ උදා කර දෙන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව ඇසූ ඔබට ඒ යහපත් හැඟුමන්ම හිතේ ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මානුශාසනාව පැවැත්වූ ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්මාවබෝධයම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් සඳහා යමු වෙලා ඉන්පසුව ධර්ම සාකච්ඡාව තුළ තවත් දහම් කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න net සමග ඉරිදා සිට්නෙත් අසපුව සමග අපි විරාමයකට යමු වෙනවා. අපි නැවත සම්බන්ධ වෙනවා ඉරිදා සිට්නෙත් අසපුව සමග. ධර්මදේශනාව සත්‍යක්‍රියාවක උතුම් බව වටිනාකම අපේ හාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ ධර්ම සාකච්ඡාව තුළ සත්‍යක්‍රියාවක් තුළ මේ ජීවිතයේ ධර්මයට තිබෙන ශ්‍රද්ධාව, ගෞරවය සහ අවබෝධයත් එක්ක වටිනාකම ගැන සිහිපත් කරනකොට අපේ පසුගිය දා පැවැත්වූ මහා පින්කම පිළිබඳ සිහිපත් කරන්නට ඕන. සෝමාවතී මහසෑ වන්දනාව පින්කම, සෑරද වන්දනා පින්කම බොහොම ගෞරවාන්විතව අපට සිදු කරන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මේ පින්කම වටා අපි හිතුවාට වඩා විශාල පිරිසක් ඒක රාශී වුණා. මොකද අපි පින්කම සංවිධානය කරලා ඉදිරි මේ පින්කම සිදු කරන දවස වන විට ඇතරම ලංකාවේ විවිධ ප්‍රදේශවලට වර්ෂාව නිසා අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩා එල්ලවුණු දවස. හැබැයි අපේ පූර්ව චේතනාව තිබුණේ මේ පින්කම තුලින් මුළු මහත් සමාජයටම රටටම ආශිර්වාද කරන්නට. ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන තමයි අපි පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. ඒ සියලු ගැටලු මැද්දේ ලංකාවේ සෑම තැනකින්ම සෝමාවතී රාජමහා විහාරස්ථ පරිශ්‍රය පිරී ඉතිරී යන තරමටම අතිවිශාල වූ ජන සමූහයක් සෝමාවතී සෑරද වන්දනාවට එක රාශී වුණා. අපි අද සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ හැමත පින්පෙත් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමින් පින්කමට සහාය දූ සියලු දෙනාට අපේ මේ වැඩසටහන ආරම්භයේදීම ආශිර්වාද කරමින් සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේව සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. ඔව් වරුණ. ඇත්තටම මේ දීරසිංහ මහත්මයා අපි ආරම්භයේදීම සිහිපත් කරන එතුමන්ට ලොකු වමනාවක් තිබුණා. ඔබ වහන්සේ ප්‍රධාන කොටගෙන මාධ්‍ය ආයතනයක් විදිහට අපුවත් එකතු කරගෙන හොඳ පින්කමක් කරන්න අපි සාර්ථක වේ පින්කම සිදු කරපු මොහොතේ සහාය දුන් හැමට තුති පුදන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්නට මේ අවස්ථාවක් කරගනිමු. අවසර ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තම වරුණ දැන් ඔය පින්කම සංවිධානය කරේ අපි මං හිතන්නේ මාසයක් වගේ කල් තියලා තමයි පින්කම සූදානම් කරේ. එතකොට අපි මේ වර්ෂයේ මේ අවුරුද්ද පින්කම් වර්ෂයක් හැටියට අපි පින්කම් ගණනාවක් සිදු කරගෙන මේ යන්නේ. අපිට පේනවා මේ වෙනකොට මේ ලෝකයේ ඇතිවේගෙන යන මේ ස්වභාවික ව්‍යසන විපත් ඒ වගේම නොයෙක් විදිහට ඇතිවෙන මිනිසුන්ගේ ද්වේෂය, වෛරය, තරහවත් එක්ක මිනිස්සු අකුසල් වලින් වේගෙන් බලවත් වේගෙන විනාශය කරා යන පැත්තක් අපිට පේනවා. ඒ නිසා
අපිට ලෝකෙම වෙනස් කරන්න බැරි වුණත් අපි යම් මට්ටමින් බුදුරජාණන් වහන්සේගේ පූජනීයම උන්වහන්සේ වැඩම කරලා සමාපත්තියෙන් වැඩ සිටිය ස්ථාන එක්ක උන්වහන්සේගේ පූජනීය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ ලංකා භූමියේ තියෙන 12 මස්ථාන 8 මස්ථාන මේව ඇසුරු කරගෙන අපි ඒ නිසා තමයි මාර්තු මාසේ කැලණි මහා සෑ වන්දනා පින්කම, ඒ වගේම අප්‍රේල් මාසේ සිදු කරපු රුවන්වැලි මහා සෑ පින්කම, මැයි මාසේ අපි සෝමාවතී සෑරද වන්දනා මහා පින්කම සංවිධානය කරේ. ඉතින් මේ සෝමාවතී මහා පින්කමට විශේෂයෙන්ම මූලිකත්වය ගත්ත වීරසිංහ මහත්මයා. ඉතින් එතුමා තමයි මාව මුණ ගැහිලා මේ යෝජනාව කරේ. හාඳුනේ අපි සෝමාවතියේ ඔබ වහන්සේට පුළුවන් ද බණක් කරන්න. මේක ඉස්ලාම පින්කමක් නේ, බණකට තමයි මට ආරාධනා කරේ. ඊට පස්සේ තමයි මම දැනුම් දුන්නේ ඔබතුමාට පුළුවන් නම් අවසර අරගෙන අපි ලොකු පින්කමක් සූදානම් කරලා කරමු. අපි විශාල පිරිසක් ඉන්නවා පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඇත්තටම වරුණ මේ පින්කම සංවිධානය කරගෙන ගිහිල්ලා පින්කමට දින 2ක් තියලා තමයි මේ රටේ පසුගිය දිනවල ඇදහැලිච්ච මහා ධාරානිපාත වර්ෂාවත් එක්ක නායාම් ජල ගැලීම් එක්ක මේ දිස්ත්‍රික්ක 14ක් පමණ මේ විපතට ගොදුරු වුණේ. එහෙමයි. එතකොට බොහෝ පිරිසක් කතා කර පින්කම තියෙනවද නැද්ද සමහරු ප්‍රචාරයන් වෙනකොට අපි හිටියේ සෝමාවතී. බොහෝ දෙනා අපිට කතා කළා එහෙට වහිනවද? එහෙට වහිනවද? සෝමාවතිය කොහොමත් යට වෙනවා. ඉතින් ඒ නිසා පින්කම නම් කරගන්න බැරි වෙන්නේ නැති මේ වගේ ප්‍රචාර ගොඩාක් ගිහිල්ලා තිබ්බා. ඒ අතර මොකද අපේ පින්කම් වලට ගොඩාක් සම්බන්ධ වෙන මේ කොළඹ ප්‍රදේශයයි ගාල්ල මාතර රත්නපුර එතකොට මේ පැතිවල ඉඳන් පින්කමට සම්බන්ධ වෙන්න බලාගෙන හිටිය විශාල පිරිසකට පින්කමට සම්බන්ධ වෙන්න තිබ්බ අවස්ථාව නැති වුණා. නමුත් අපි දැනුවත් කරා කමක් නැහැ. අපි ඔය එන පිරිසත් එක්ක පටන් ගත්ත විදිහට පින්කම කරමු. හැබැයි අපේ පින්කම අපි පටන් ගත්ත අරමුණට එහා ගිහිලා දැන් රටේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනයත් එක්ක අපි සම්පූර්ණයෙන්ම රටට ආශිර්වාද කරන මේ විපතට ලක් වෙච්ච අයට සෙත් පතන පින්කමක් හැටියට අපි සිදු කරමු. ඉතින් ওই විදිහට තමයි පින්කම සිදු කරේ. ඇත්තම වරුණ අපිට මේ භූමියට යනකොට මේ ප්‍රදේශයට යනකොට පින්කම දවසේ අපිටත් හිතා ගන්න බැරි වුණා ඒ හිටපු සෙනඟ ජන කන්දරාව දැක්කට පස්සේ. ඉතින් මේ වගේ රටේ එක පැත්තක දිස්ත්‍රික්ක ගණනාවක් ජලයෙන් යට වෙලා විපතටපත් වෙලා තියෙද්දි නමුත් අනුරාධපුර පොළොන්නරු මේ පළාත් වලට වැහි බිඳුවක්වත් නැතුව සහාමුදුරනේ විපතටපත් වූ ප්‍රදේශවල ඇත්ත පවා මේ පින්කමට එකතු වුණා. ධර්මය කෙරෙහි මේ උතුම් වූ බුදුදහම කෙරෙහි තියෙන විශ්වාසයේ ගෞරවය මේ හැම දෙයකටම වඩා ප්‍රබලයි කියන කාරණේ. ඔව් ඇත්තටම දැන් මේ දවස්වල දැන් ඊයේ පෙරේදා පළමුදා මම ධර්මදේශනාවලට පින්කම් වලට ගියාම ඊළඟට අපි බඩු බෙදන්න ගිය වෙලාවල් වල පවා සමහරු අපිට මුණ ගැහුණා අපේ රුවන්වැලි සෑ පින්කමට ඇවිල්ලා අනේ හාමුදුරනේ අපි එන්නමයි හිතාගෙන හිටියේ අපි වාහනත් ලෑස්ති කරගෙන නමුත් ඉතින් අපි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා කියලා ඒ තැන්වලදී පවා අපිට පිරිස මුණ ගැහුණා. නමුත් සමහර අය වැස්සෙන් කොච්චර පීඩා ඇති වුණත් කොහොම හරි පින්කමට යනවා කියන චේතනාවෙන් පින්කමට සම්බන්ධ වෙච්ච පිරිසත් හිටියා. ඉතින් අපිට පේනවා මේ එන පිරිස ගත්තාම අපි වෙනම මොකද උන්ට වෙන ආහාර වේලක්වත් අපි රාත්‍රී අපි කලින්ම දැනුම් දුන්නා මේ මහා පින්කමක් ඒ වගේ මහා වනාන්තරයක් මැද තියෙන ස්ථානයක්. ඒ නිසා අපිට මේ දන්සැල් පවත්වන්න කෑම බීම දෙන්න පුළුවන් කමක් නැහැ ලක්ෂ ගාණක් සෙනගාවට පස්සේ. ඒ නිසා ඔබ වතුර වීදුරුවක් අරගෙන එක්ක වතුර බෝතලයක් අරගෙන බිස්කට් එකක් හරි බෑග් එකේ දාගෙන ඔබේ කුසගින්නේ ප්‍රශ්නේ ඔබම විසඳ ගන්න. අපි පින්කම සංවිධානය කරනවා පින්කමට එන්න ඒ භූමිය අපිරිසිදු කරන්න එපා කියන කාරණේ අපි දැනුම් දුන්නා. ඇත්තටම අපි දකින්න අපේ පින්කම් වටා ඉන්න පිරිස මේසා විශාල පිරිසම හිටන් ලක්ෂ 1මාරක වගේ විශාල ජනතාවක් පින්කමට සම්බන්ධ වුණා. නමුත් වරුණ පින්කම අවසන් වෙලා පහවදා උදේ තමයි අපිත් පින්කම අවසන් කරලා පිටත් උනේ. නමුත් මුළු භූමියම සුද්ධ පවිත්‍ර කරලා පින්කමේ පූජා කරපු මල් විතරන්නේ මිනිස්සු ඉඳගෙන හිටපු තැන්වල පවා සියලු දේවල් සුද්ධ පවිත්‍ර කරලා තමයි අපේ පිරිස ආපහු කොළඹට පිටත් වෙලා ආවේ. ඉතින් මේසා විශාල මහා පින්කමක් කරත් ඒ පින්කම තිබ්බ භූමියම පිරිසිදු භාවයට පත් කරලා ඇත්තෙන්ම අපි රාත්‍රී 10 මං හිතන්නේ 10 මාර වගේ වෙනකන් ධර්ම දේශනා ඒ වගේම සත්‍යක්‍රියාවක් කරා ගණිකන්ද හාමුදුරන් වහන්සේත් එක්ක මේ රටටම තුනුරුවන්ගේ ගුණ සජ්ජායනා කර බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් ගුණයන්ගෙන් බොහොම ලස්සන සත්‍යක්‍රියාවක් කරා. ඊළඟට එළි වෙනකම් පිරිත් ධර්මයන් සජ්ජායනා කළ පිරිසත් එක්ක උදෑසන කිරියාහාර පූජාවෙන් පින්කම අවසන් කරා. ඉතින් බොහෝ පිරිසක් එළි වෙනකම මේ පින්කමට සම්බන්ධ වෙලා පින්කමට එකතු වුණා. ඉතින් ඒ නිසා පින්කමට සම්බන්ධ වෙච්ච එකතු වෙච්ච
මේ හැම දිනාටම අපි පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් මේ පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ඒ පූජනීය මහා සංඝරත්නයේ පොඩි හාමුදුරන් වහන්සේලා අපිට විශාල අනුග්‍රහයක් දුන්නා. මේ දානන්ද හාමුදුරුවෝ ඒ ස්වාමින් වහන්සේලා මොකද උන්වහන්සේලා තමයි මේ ලයිටිං කරන්න, ඊළඟට හට් ගහන්න, සවුන්ඩ් වැඩවලට අපි කොළඹ ඉඳන් ඒ කටයුතු දැනුම් දුන්නාට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා තමයි විශාල කැපකිරීමක් කරලා මේ පින්කමට ලොකු උදව්වක් උපකාරයක් අපිට සිදු කරා. ඉතින් ඒ හැම දිනාටමත් වීරසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් පින්කම සංවිධානය කරන්න මුල් වෙච්ච අපේ ශ්‍රී සදහම් පදනමට සම්බන්ධ සියලු දෙනාටමත් අපි මුලින්ම මේ මහා පින ඒ අයටත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි පොදුවේ පින් අනුමෝදන් කරනවා. හැබැයි අපි හඳුනන දැන් මේ වගේ උතුම් තැනක ආශ්චර්යමත් තැනකයි අපි මහා පින්කම කළේ. දළදා වහන්සේ, දකුණු දළදා වහන්සේ වැඩ හිඳින්න සෝමාවතී කිව්වහම නිරන්තරයෙන්ම බෞද්ධ ජනතාවගේ හිතේ නැගෙන්නේ අසිරිමත් තැනක් කියන කාරණේ. සමහරව අපේ හඳුනන්නේ මේ ආශ්චර්යමත් කාරණා දැකගලා ගන්නටම පින්කම් වලට සහසම්බන්ධ වෙන ඇත්තෝ ඉන්නවා. ඇත්තටම ඒක නම් වැරදි. අපි දන්නවා කොහොමත් මේ චෛත්‍ය වේවා ඒ හැම තැනක මහා අසිරිමත් දේවල් සිදු වෙනවා. අපිට ආයි එළියකින් හෝ මේ රශ්මි විහිදුනා, එළිය විහිදුනා කියලා ඒකෙන් පහදින්න අවශ්‍ය නැහැ. අපි දන්නවා මේ පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේගේ වටිනාකම, බුදුරජාන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා ඉතිහාස සාධක සියල්ලත් එක්ක අපිට ඒ ඉතිහාසයෙන් අතීතයෙන් එතන සියලු සාධක වලින් මේ චෛත්‍යයේ තුල ධාතු ගර්භයේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා කියලා අපිට විශ්වාස නම් අපිට ආයි පහදින්න 아무තුවෙන් මේ එලි දකින්න අවශ්‍ය නැහැ. ඒ නිසා නමුත් සාමාන්‍ය ඉතින් මිනිස්සු බොහොම ඉතින් අන්ධ භක්තියෙන් ඉන්න පිරිස ඉන්නවා. මේ අමෝලිකා සද්ධාවෙන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපි දැක්ක බොහෝ අය ඉතින් අර සමහරු පින්කමේ ධර්මදේශනාවවත් ඒ පූජාවට වඩා සමහරු කැමරා දික් කරගෙන ෆොටෝ ගන්න, උන් නිකන් එලි බලන්න. ඉතින් මට සමහරු ගෙනල්ලා අනේ හාඳුනේ මෙහෙම එළිය වේ මේ කියන ඉතින් මම නම් දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මොකද අපිට ඉතින් ওই කැමරා අල්ලන්න වෙලාවකුත් නෑ. මම බණ කිව්වා, වැඩසටහන කරා. ඉතින් මම ඒ අයට කිව්වා මෙහෙමයි ඉතින් ආවේ අපි බුදුහාමුදුරු වෙනුවෙන් චෛත්‍යයට පින්කමක් කරන්න ආවේ. ඉතින් ඒ නිසා ඔය එළියකට සමහර ලයිට් එළියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවට පහදින්න එපා කියලා. අපි පහදින්න ඕනේ බුදුහාමුදුරන්ට. කොහොමත් සෝමාවතිය කියන්නේ බොහොම ආශ්චර්යමත් තැනක්. ඒ අපි දැක්කා ඊට කලින් මේ එතන වැටලා තියෙන පින්තූර බොහෝ ප්‍රමාණයක් ඒ සෝමාවතී චෛත්‍ය ළඟ ඒ ඡායාරූප සටහන් කරලා තියෙනවා. ඒ සමහර කැමරාවල වැටිච්ච ඒවා. ඉතින් අර ඒ සිදුවීම් එක්ක යන හැමෝම හිතනවා දැන් මොකක් හරි වෙයි. ඒ කුතුහලෙන් එන්නේ. ඒ කුතුහලෙන් ඉතින් ඇත්තටම ඒ නිසා පින්කමක් කරනකොට එන පිරිස සමහරලාවට බනහන්නවත් පින්කමට වඩා කැමරාවක් අල්ලගෙන මේ ෆොටෝ ගහ එලි හොයන්න තමයි උත්සාහ කරන්නේ. මම හිතන්නේ මේක අපේ බෞද්ධ ජනතාව නැත්නම් අපේ ශ්‍රාවකයෝ දැන කියාගත යුතු වැදගත්ම කාරණාවක්. අපි පින්කමකට සහ සම්බන්ධ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය දකින්නම පමණක් නෙවෙයි. උන්වහන්සේගේ තිබෙන වැඩිම ආශ්චර්ය තියෙන ධර්මයේ. ඒ උතුම් වූ ධර්මයේ දකින්න. ධර්මයේ දකින්නටයි අපේ ඇස් කන් මේ අපේ පංචේන්ද්‍රිය අපි යොමු කරගත යුත්තේ ඒ වෙනුවෙන්. ඒ අතරතුර අර වගේ කාරණාවක් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අපි මේ කතා කරන්න හේතු උනේත් බොහෝ දෙනා කතා කරලා කියනවා මේ පින්කම නිමුණු දවසේ ඉඳලා මේ වෙනකොටත් අපි මේ වගේ එළියක් දැක්කා, මේක ලයිට් එළියක්ද බුදුරස් විහිදීමක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න අහනවා. මේ වෙනකොටත් අද දවසේත් මගෙන් 4 දෙනෙක් පමණ කතා කරලා කිව්වේ මේ සෝමාවතියේදී දා බුදුරස් විහිදුණා කියන කාරණා. මේ වගේ විවිධ මත තිබෙන නිසා අපිට එය ප්‍රධාන කොට ගත යුතු නැහැ. අපි ඔබට අපේ හාමුදුරු හැමදේම සිහිපත් කරන අපි ධර්මයේ දකින්න කෙනාට බුදුහාමුදුරු දකින්න පුළුවන්. බුදුහාමුදුරු දකින්නකොට ඒ ආශ්චර්යමත් දේවල් ඔබේ හිතේ පහළ වේවි. ඔව් ඇත්තටම වරුණ දැන් අපිට දැන් මිනිස්සුන් අන්ධ භක්තියකින් මුලා කරලා නිකන් බොරු ප්‍රචාරයක් ගන්න නම් අන්න අපේ පින්කමේ මගේ පින්කමේ මහා බුදුරැස් වේදුනා මෙහෙමයි කියලා. ඉතින් ඇයි අපි එහෙම දෙයක් කරන්නේ? අපි මිනිස්සුන්ව ධර්මයෙන් අවබෝධي පැත්තට අපි අරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්ධාව කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි කියන සද්ධාව. එතකොට අපිට සද්ධාව ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. උන්වහන්සේගේ ධර්මයේ ගැන. උන්වහන්සේගේ ඒ අවබෝධ කරගත්ත ධර්මයේ ඒකයි බුදුහාමුදුරුව වක්කලි හාමුදුරන්ට පවා පෙන්වුවේ. වක්කලි දැන් බුදුහාමුදුරුවෝ දිහා ඇස් දෙකෙන්ම බලාගෙන ඉන්නකොට ඔය සතර දළදාවන්ගෙන් සුදු බුදුර ඇස් විහිදෙනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරයෙන් බුද්ධ රශ්මි විහිදෙනවා. වක්කලි හාමුදුරුවෝ ඉතින් ඒ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරා වක්කලි කින්තේ වක්කලි මිනා පෝතිකායන දිත්තේන.
වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරය දිහා බලාගෙන ඔබට තියෙන ප්‍රයෝජනය මොකද්ද? දැන් මේ බුදුහාඳුර කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත තමන් වහන්සේගේ බුදු සිරුර ගැන උන්වහන්සේ බුදුමුවින් කියනවා වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් ඉමිනා පූතිකායන දිත්තේන මේ කුණු ශරීරය දිහා ඔබ බලාගෙන ඉඳලා ඔබට ඇති ප්‍රයෝජනය මොකද්ද? වක්කලි ඔබට මාව දකින්න නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් ඔබට මාව දකින්න පුළුවන්. යමෙක් ධර්මයේ දැක්කනම් සෝමං පස්සති යා ඒ කාන්තෙන් තථාගතයන් වහන්සේ දකින්නවා කියන්නේ. එතකොට දැන් නිකන් හිතන්න වරුණ බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැකලා අපාය ගියායි නැද්ද? දේවදත්ත ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? දැක්කා. එතකොට බුදුහාඳුරෝ පෙළහර පාණියවත් දැකලා නැද්ද? දකින්න ඇතිනේ. උන්වහන්සේ ගන්ධබ්බ රුක්ක මුලේ යමා මහ පෙළහර පෑවා. උන්වහන්සේගේ තියෙන 이르දිමේ හැකියාවන් මේ ඔක්කොම දේවදත්ත මොකද වනෝ දන්නව නෙමෙයිනේ. ඊළඟට මාගන්දියා චින්චිමානවිකාව සුප්‍රබුද්ධ රාජ්‍යරු ඔය ඔක්කොම බුදුහාඳුර ඇස් දෙකෙන් දැකපු අය. හැබැයි ඇස් දෙකෙන් දැක්කා කියලා එක බුදු ගුණයක් තේරුම් ගන්න බැරි වුණා. අපි හොන් දැන් ඔය වගේම දැන් මේ බුදු රජාණන් වහන්සේට වගේ මේ කාලේ තව බොහෝ දෙනෙකුට පුණ්‍යීර්දිත් තිබුණා නේද? ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න නැතුවත් යම් යම් ප්‍රාතිහාර්ය දැන් දේවදත්තටත් මුල් කාලේ පුණ්‍යීර්දියක් තිබුණා කියනවනේ. ඒකෙන් තමයි අජාසත් රජුරෝ රවට්ට ගත්තේ. ඒ පෙළහර පාලා. එතකොට අජාසත් රජුරෝ රැවටුනේ අර දේවදත්තගේ තිබිච්ච පුණ්‍ය ඉරිදිය නිසා. ඒ හැකියාව හැබැයි බුදුහාඳුරු දේශනා කරන දේවදත්තට ඇති වෙනවා සංඝයා ભેද කරලා මම මේ සංඝ පිරිසෙන් කොටසක් කඩාගෙන මම ශාස්ත්‍රෝරේක් හැටියට ඉන්න ඕනේ. ඉතින් ඒකත් ඉතින් එක මානසික රෝගයක්නේ. සමහරුන්ට ඇති වෙනවනේ දැන්. ඔව් තමන් නිකන් අර බුදුහාමුදුරු වගේ වෙනම ඉන්න ඕනේ කියලා මමත් පිරිසක් ඉන්නවා. මේ මගේ පිරිස එකතු කරගෙන ඒ වගේ ආසනයක් හදාගෙන ඒ වගේ ඉරියව් වලින් පෙනී ඉඳලා ඉතින් ඒක එක එක මානසික ආබාධ. එතකොට ඒ වගේ දේවදත්තටත් ඇති වුණා මමත් පිරිසක් කඩා ගන්න ඕනේ. කඩාගෙන මම තමයි දැන් මටත් අගසව් දෙන්නේ දෙපැත්තෙන් තියාගන්න ඕනේ. එතකොට කෝකාලික ඒ වගේ හිටියා මේ පව්කාරයෝ දෙන්නේ දෙපැත්තේ අගසව් දෙන්නේ. එතකොට ඒ වගේ කට්ටිය මේක බේක බෙදා ගන්නත් හරි සියුම්ම බුදුරජාණන් වහන්සේට ගැලවෙන්න බැහැ කියලා හිතලා ප්‍රශ්න පහක්. ඔව් එතකොට ඒ සිතුවිල්ල හිතට එන දවසේම ඒ මොහොතේම අර පුණ්‍යීර්දි සියල්ලෙන් පිරිහුණා කියලා. එතකොට පෙර පිනකට හරි උපතින් යම් හැකියාවක් තිබුණද අකුසල් බලවත් වෙනකොට ඒ හැකියාව පිරිහෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ ලෝකයාට පෙන්වුවේ උන්වහන්සේට ඊර්දි ප්‍රාතිහාර දක්වන්න පුළුවන්. ආදේශනා ප්‍රාතිහාර කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. අනුශාසනා ප්‍රාතිහාරේ ධර්මයේ දේශනා කළ නිවනට ගෙන යන්න පුළුවන්. ඔය ප්‍රාතිහාර තුනෙන්ම ඊර්දි ප්‍රාතිහාර අගය කරන්නේ නැහැ කියවා. කියන්නේ පරිනිර්වාණයට පත් වෙන මොහොතේ ආසන්න මොහොතේ මේ. එතකොට දැන් අර අපි අහලා තිනවනේ අර පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සඳුන් පාත්‍රේ අහසින් ගිහිලා සඳුන් පාත්‍රේ අරගෙන පෙළහර පාලා ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳුන් පාත්‍රේ කෑලි කෑලි වලට පැලෙව්වා. මේක උරච්චි කරලා මේ අඳුන් ගන්න බේතට ගන්න කිව්වා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි දැන් මේ රහතන් වහන්සේ නමකට බුදුහාඳුරු 이르දි ප්‍රාතිහාරයට උපමාවක් කියනවා. භික්ෂුව ඔබෝය සෙනග ඉදිරියේ කරේ විසංගනක් තමන්ගේ ඇඳුම් ගලෝලා අර සල්ලාලියෝ ඉදිරියේ තමන්ගේ ඇඳුම් ගැලෙවුවා වගේ වැඩක් කියනවා. හැකියාව තියෙනවා. හැබැයි ඒවා මිනිස්සු ඉදිරියේ පෙන්නලා මිනිස්සු මවිත කරන්න එපා කියනවා. ඒක තමන්ගේ පෞද්ගලික දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට 이르දි ප්‍රාතිහාරයට ඒ යම් ගැරහීමක් කරා මේක මිනිස්සු ඉදිරියේ කරන්න එපා. උතුම් මිනිස් ගුණ ධර්ම මිනිස්සු ඉදිරියේ පෙන්වන්න එපා. එතකොට මොකද ඒවට පැහැදුනාට පස්සේ ධර්ම අවබෝධයට වඩා මිනිස්සුන්ගේ හිත යන්නේ ඒවට. ඒ නිසා 이르දි ප්‍රාතිහාරය අගය කරන්නේ නැහැ. ඊළඟට බුදුහාඳුරු පෙන්වන ඒ කාලේ මනිකා කියලා විද්‍යාවක් තිබිලා තියෙනවා. යම් ශාස්ත්‍රය ඒක හදාරපු අයටත් ඔය වගේ පෙළහර පාන්න පුළුවන් කියනවා. ඊළඟට ගහන්දරු කියලා තිබිලා තියෙනවා යම් ශාස්ත්‍රයක්. ඒක තුලිනුත් ඒක ඉගෙන ගත්ත අයටත් කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් කියලා සිතුවිලි. දැන් ওই සමහරු නිකන් එක එක අංග ලක්ෂණ වලින් ගණිත ක්‍රම වලින් මැජික් අය ඉන්නවා. ඒ වගේ ශාස්ත්‍ර කියන අය ඉන්නවා. ඒ වගේ මොනවා හරි ඔය තියෙන එක එක දේවල් ඒ වගේ. හැබැයි බුදුහාඳුර පෙන්න ඒ නිසා තථාගතයන් වහන්සේ මේ හිත කියවලා කෙනෙක්ව මේ හිතනවා මෝ මෙයා මං හිතන දේ කියනවා මෙයාට මං හිතන දේ දකින්න පුළුවන්. ඒවා බුදුහාඳුර අගය කරන්නේ. බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ අනුශාසනාව මේ ධර්මයේ නිවන් මඟ කියලා දීම. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය මිනිස්සු බුද්ධිමත් කරලා ධර්මාවබෝධයේ පැත්තට අරගෙන යන්න. අපි දැන් මේ පින්කමක පවා අපි නිකන් අර කවි කියලා නිකන් සාදුකාර දීලා මිනිස්සුන්ව නිකන් අර නලවලා නිකන් කවියෙන් ගීතිකා වලින් එහෙම අපි පින්කමක් අපි අවසන් කරන්නේ
අපේ පින්කමේ පළවෙනිම අරමුණ හැබැයි අපි පූජාව තියෙනවා චෛත්‍ය වන්දනාව කරනවා. එතන සත්‍ය එතන මොකද මේ අෂ්ටපාන ඊළඟට අටපිරිකර මල්ගේ මිනිස්සු ගෙනල්ලා පූජා කරපුවාම චෛත්‍යයට අපි විනාඩි 45ක් විතර පින්කමේ වෙලාවක් වෙන් කළා චෛත්‍ය වන්දනාවක් කරනවා. එහෙමයි. ගාථා කියලා පිරිසත් එක්ක චෛත්‍ය වන්දිනවා ලස්සනට. එතනින් පස්සේ අපි කරන්නේ ධර්ම දේශනා. ඒ චෛත්‍ය වටිනාකම මේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ලැබිච්ච හැටි ඉතිහාස තොරතුරු මේ සියල්ල එකතු කරලා මිනිස්සු මේ චෛත්‍ය ගැන අවබෝධයෙන් පහදනවා. අපි හැම පින්කමකම අරමුණු කරේ ඒක. මිනිස්සුන් අවබෝධයෙන් ඉතිහාසෙ දැන් බොහෝ පිරිසක් ඉතිහාසයක් දන්නේ. ඒ නිසා අපි ඉතිහාසයේ මේ චෛත්‍යයේ ඒ ධාතුන් වහන්සේලාගේ වටිනාකම මෙතනට ධාතුන් වහන්සේලා ලැබිච්ච හැටි ඊළඟට ඒ ධාතුන් වහන්සේලා ඉතිහාසයේ මේ පිහිටනකොට යම් පෙළහර පෑම් සිද්ධ වුණා නම් ඒ ඉතිහාස කතා සියල්ලත් එක්ක අපි මිනිස්සුන්ව අවබෝධයෙන් ධර්මයේ තුල පහදවන්නේ. අදත් පෙළහර පෑම් සිදු වෙන්න පුළුවන්. හැබැයි එය නෙමෙයි ප්‍රධාන කොට ගතිය යුත්තේ. ඒ තුල දැන් මිනිස්සු ධර්මයේ ගැන පහදින්න ඕන පෙළහර පෑමක් නිසා නෙමෙයි. එතකොට ඊළඟට අපි සත්‍යක්‍රියාවන් කරලා පිරිත් ධර්ම දේශනා කළ මුළු වැඩසටහන පුරාම දැන් රුවන්වැලි සෑ පින්කම ගත්තොත් අපි ධර්ම දේශනා දෙකක් කරා එක දිගට. රුවන්වැලි මහා සෑ ඉතිහාස කතාව ඊළඟට ධාතු ගර්භ වර්ණනාව අපි ඒ වගේ ඊළඟට සත්‍යක්‍රියාව මේ විදිහට මිනිස්සු පින්කමකට එන පිරිසට ආපස්සට ගියාට පස්සේ හිතා මේ චෛත්‍යයේ වටිනාකම පූජනීයත්වයේ ධාතුන් වහන්සේලා මේ සියල්ල මිනිස්සුන්ගේ හිතේ මැවිලා පේන්න ඕනේ. මේ තරම් පූජනීය තැනකට නේද අපි මේ ආවේ. දැන් අද ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ සත්‍යක්‍රියාව ගැන සිහිපත් කළේ. ඒ කියන්නේ හිතේ යම් ශක්තියක් ධර්මයේ තුලින් ගොඩනගනවා. අඟුලිමාල කියන මේ බොහොම දරුණු කෙනා මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන ආකාරයත් ඒ තුල සත්‍යක්‍රියාව කරන්නට පුළුවන් ඉඩකඩ හදාගත්තු ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගත්තු ආකාරයට මහා සිස්තර කළා. දැන් මේ අපේ පින්කමක්ම තමයි මේ ඔබ වහන්සේ දේශනාවේදී විග්‍රහ කරන්නට යෙදුනේ. අපි ධර්මයේ ගැන හොඳට කාරණා කියලා අවබෝධ කරලා ඊට පසු ඒ සියලු ගුණයන් එක්ක අපි මේ වගේ තුනුරුවනේ ආශිර්වාදත් එක්ක සත්‍යක්‍රියාවක් කරමු. ලෝකයට මේ ලෝකපාලක දෙවියන්ට මේ උතුම් වූ චෛත්‍ය රාජානන් වහන්සේ බුද්ධ ශාසනය රකින්න වගේම අපේ මිනිසුන් රකින්නට ආශිර්වාද කරන්නට කියලා සත්‍යක්‍රියාවක් කරනවා. ඉතින් මේක තමයි අවශ්‍ය වෙන දේ. ඔව් ඇත්තටම ධර්මයේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. ඒ ධර්මයේ දන්නේ නැත්නම් මිනිස්සු රවට්ටන්න පුළුවන්. මිනිස්සු නොමග යවන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සුන්ව බුද්ධිමත් කරන්න ධර්මයේ තුල මිනිස්සුන්ගේ සද්ධාව අර අමූලිකා සද්ධාවෙන් එහාට ගිහිල්ලා අවබෝධයෙන් පහදින තැනට ගෙනියන්න තමයි අපි ලොකු උත්සාහයක් ගන්න. ඉතින් ඒ නිසා ඇත්තම දැන් අපි මේ කියන්නේ එහෙම හාස්කම් නොවෙනවා නෙමෙයි. අපි යවුම සමහරුන්ගේ පිනට පේන්න පුළුවන්. නොඑක් දේවල් සමහර අයගේ පිනට පේන්න පුළුවන්. සමහරුන්ට සද්ධාව නිසා එහෙම පෙනී පේන්න පුළුවන්. දැන් සෝමාවතී වගේ තැනක විශේෂයෙන්ම දේව බඹුන් නිරන්තරයෙන්ම සෝමාවතී කොහොමත් හරිම ආශ්චර්යමත් හාස්කම් තියෙන පූජනීය පුණ්‍ය භූමිය. ඉතින් එතන ඒ අසිරිමත් දේවල් බොහොම සිදු වෙන තැන. හැබැයි අපි මේ මොන තැනක වුණත් පින්කමකට එන හැමෝටම අපි අවබෝධයෙන් පහදින්න. ධර්මයේ තුල පහදින්න. දැන් ওই රුවන්වැලි සෑ පින්කමේදීත් මට කෙනෙක් ඇවිල්ලා මේ කොත ළඟ වැටිච්ච එලියක් ගෙනල්ලා ඉවලා හාඳුන්නේ මේ බලන්න මේ රැස් වෙයි දෙනවා මෙහෙම මං කිව්වා ඉතින් ඔබතුමා පින්කමට ආවනම් පින්කමේ කියපු ධර්ම දේශනා කරුණු මේවත් එක්ක මෙතන බොහොම ආශ්චර්යමත් තැනක් තමයි. හැබැයි මේක මත චෛත්‍යයට පහදින්න එපා. එතකොට අපි දැන් ඒ නිසා සමහරලාවට දැන් ඉතින් මේ රැස් විහිදවන්නත් පුළුවන් නේ. ඒ නිසා දැන් එහෙම සමහරුන්ට මේ ලයිට් ටෙලි වලින් විහිදවනාත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවට පහදින්න එපා. සමහරලාවට එක එක ලයිට් තියෙනවා, එක එක එළිය තියෙනවා. සමහරු එහෙම ඉතින් ඒවට පහදින්නත් එපා. අපි පහදින්න ඕනේ කෙලින්ම අවබෝධයෙන් ඕනම තැනක රුවන්වැලි සෑය වේවා අපේ කැලණිය වේවා අපි කරපු හැම පින්කමකම වේවා. හැබැයි සෝමාවතී නම් බොහොම ආස්කම් තියෙන පූජනීය තැන. අපි දකිනවා එතන තියෙන පූජනීය නායක හඳුනන වහන්සේ පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ තියෙනවා මේ ඒ චෛත්‍ය කාල වකවාන. එහෙමයි. ඒ යම් සිදුවීම් වෙච්ච මොකද ඒවා ඉතිහාස සාධක තොරතුරු විස්තර ඇතුව එළියලා තියෙන්නේ. මොකද එතන දැන් මේම පින්කම් කරලා මේව කරපු ඒවා නෙමෙයි. එතන හදිස්සි ආපු පිරිස යම් අවස්ථාවල් වල කොත් පලන්දනකොට සමහර වේ පින්කම් වලට ආපු වෙලාවල් වලට දහවල් වෙලාවේ ඒ සමහරුන්ගේ කැමරාවල නොසිතූ විදියට සටහන් වෙච්ච යම් වීඩියෝ පට තොරතුරු ඒවා සටහන් කරලා තිනවා. මං හිතන්නේ අපි ඔය කලිනුත් ගිය වෙලාවේ අපිට දකින්න ලැබුණ අර චෛත්‍ය මතු වෙලා වෙනම දළදා
වහන්සේ වගේ වෙනම පොඩි චෛත්‍යයක් විදිහට ආලෝකයක් එක්ක මතුවෙලා පෙරහැර කරනකොට පෙරහැර කරඬුවට එළිය වැටෙන වඩින ආකාරයේ උන්වහන්සේ පෙන්වයි. ඉතින් මේ වගේ අසිරිමත් දේවල් තියෙනවා. නමුත් අපි බුදුහාමුදුරුවෝ ගැන මේ ත්‍රිවිධ චෛත්‍ය ගැන ධාතුන් වහන්සේලා ගැන අවබෝධයෙන් පැහැදිලා ඒ සද්ධාව නෙමෙයි අපේ එකම අරමුණ. සද්ධාවෙන් අපි යන්නේ ඉස්සරහට ධර්මාවබෝධය කරා යන්න ඕනේ. එතනින් අපි නතර වෙන්නේ නැතුව එතන ඉඳන් අපි සීලයක පිළිහිටලා ධර්මයේ ඉගෙනගෙන බණ භාවනා කරමින් ධර්මාවබෝධයක් පැත්තට යන්න ඕනේ. ඉතින් ඒ පිණිස අපි මේ කරන හැම පින්කමක්ම පිරිස බුද්ධිමත් කළ ධර්මාවබෝධයේ පැත්තටමයි අපි අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ පින්කමට උපකාර කරපු විශේෂයෙන් විරසිංහ මහත්මාව අපි නැවත නැවතත් සිහිපත් කරනවා. නෙත් ආයතනයේ සීල දෙනාමත් ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසක් මේ ධර්ම දේශනා පින්කම් ශ්‍රවණය කරා. ඉතින් ඒ හැම දිනාටමත් ජීවිතේ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මම හිතන අපිට දුරකථන ඇමතුම් ලබා දෙන බොහෝ දිනෙකටයි මේ අපි මේ කාරණා පහදලා දුන්නේ. නිසා ඔබේ හිතේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න. ඒක තමයි ඔබේ හිතේ ගොඩනැගෙන මහා ගෞරවයත් එක්ක මහා ආශ්චර්යය. ඒ ආශ්චර්යය තුළින් තමන්ගේ ජීවිතේ තමන්ටත් තමන්ගේ ජීවිතයටත් තමන්ගේ ඥාතීන්ටත් තමන්ගේ සියලු හැමදෙනාටමත් ඒ වගේම සමස්ත ශ්‍රී ලංකාවටත් ලෝකයටත් ධර්මයට නැඹුරු වුණු හැමදෙනාටත් ඒ ආශිර්වාදයේ සත්‍යක්‍රියාවක් ලෙස ගෙනියන්නට පුළුවන් කියන කාරණේ අපේ හැමදෙනාම වහන්සේ දේශනාවේදී මනාකොට පැහැදිලි කළා. අපි තවත් මේ විශේෂයෙන්ම ධර්මයත් එක් බැඳුණු ජීවිතයක් තුළ යම් ආකාරයකට අපේ හිතේ ගොඩනගෙන ප්‍රබල ශක්තිය පිළිබඳව ධර්මයට නැඹුරු වීම තුළ තමන්ගේ ජීවිතයට ලැබෙන ආශිර්වාදය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. ඊට කලින් විරාමයකට යමු වෙලා ඊට පසුව ඒ සඳහා අවස්ථාව උදා කරගන්න බලාපොරොත්තු වෙනවා. තිස්ස මෙවර තිස්ස මහාරාමේ නවතින්න. දෙවන පෑතිස් රජ දවස සිරිලක්කට බුදුදහම රැගෙන ආ පොසොන් පුන් පොහෝදා කාවන්තිස්ස රජු ඉදිකළ දකුණේ මහා විහාරය තිස්ස මහාරාමයේ සිදු කෙරෙන නේත්‍රාභී වන්දනය. නේත්‍රාභී වන්දනා මේ මාස 6, 7, 8 තෙදින සඳගිරි මහා සෑයේ වැඩවෙසෙන සර්වඥ ධාතුන් වහන්සේ අති මහත් ගෞරවයෙන් වැඩමවා වත් පිළිවෙත් කොට මහජන වන්දනාවට පාත්‍ර වන නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය. පොසොන් පෝදා දවස පුරා දාන ශීල භාවනා වැඩසටහන් සමග තිස්ස මහාරාම පුදබිමේ සිටගෙන එන ශ්‍රේත පූජා පින්කම් මාලාව සජීවීව පෝදා රාත්‍රියේ නේක විධ කලාංගයන්ගෙන් සමලංකෘත විචිත්‍රවත් රුහුණු පොසොන් මහා පෙරහැරේ අසිරිය සජීවීව නෙත් වෙතින් විඳින්න. මේ පොසොන් සමයේ තිස්ස මහාරාමේ නවතින්න. නේත්‍රාභී වන්දනා සියනෑයන්ගේ නගරයේදී ජපුර සරසවියේ 86 මැස්කෝ සංවිධානය ඉදිරිපත් කරයි. රීතිනින්නය සුල්ලඟ නුඹ වගේ දිවුල්ගනේ රන්තරුපා කීර්ති යකින් කෙසේ කොරින් සමග ජයන්ත රත්නායකයන්ගේ නාද ශික්ෂණයෙන් සැරසී දුක්ගන්නා රාලයන්ගේ වදනින් හැඩවී ජුනි 18 ඉරිදා සවස 6:30ට ගම්පහ රත්නාවලි බාලිකා ශ්‍රවණාගාරයේදී ප්‍රවේශපත් සරසවි පොත්හල ගම්පහ මින්මි රෙස්ටොරන්ට් මිරිස්වත්ත tickets.lk.com සහ රත්නාවලි විද්‍යාලීය දොරටුවෙන්. රාග ද්වේෂ මෝහ කොතරම් මිනිසුන්ගේ సంతානයට බලපෑම් එල්ල කරනවාද? මිනිසුන්ගේ సంతානයට පමණක් නොවේ මුළු මහත් විශ්වයටම ඒ තුලින් එල්ල වෙන බලපෑම කොතෙක්ද? අපි හඳුනන අපි නොසිතන ව්‍යසන මේ වර්තමානයේ වන විට දිගින් දිගට ඉස්සර ගම් වතුරක් ගලන කාලයකට 1950 40 ගණන් වල කියයි ඊට පස්සේ 70 ගණන් වල කියයි දීර්ඝ කාලයක් තියෙනවා. දැන් එහෙම නෙමෙයි. ගිය වෙසක් එක ලං වෙනකොටත් ගම් වතුර කැලුවා. දැන් පොසොන් එක වෙනකොටත් ගම් වතුර කැලුවා. මේ අවුරුද්දක් වගේ ඇතුළත ඒ ගම් වතුර විතරක් නෙමෙයි නියංගේ දැන් මේක හරි අපු කෙනෙක් පැහැදිලි කරන්න අපහසු කාරණාවක් වෙන්නේ එක පැත්තකට ගම් වතුරෙන් දැඩිව පීඩා වෙනකොට තව පැත්තක් දැඩි රශ්මිය නිසා නියඟේ නිසා විනාශයටපත් වෙලා තියෙනවා. දැන් මේවත් එක්ක මේ ස්වභාවයේ තියෙන විපර්යාසයන් ගැන කතා කරනකොට බුදුදහම
පවතින මේ රටේ බොහෝ දෙනාගේ විශ්වාසය තියෙන ධර්මයත් එක්ක අපි ඉන්නවනම් නැත්නම් බුදුදහම තියෙන මේ රටට මේ වගේ ලොකු බලපෑම් එල්ල වෙන්නේ ඇයි කියන කාරණය සහ අපි හඳුනන දැන් ලෝකයේ අනිකුත් රටවල් එක්ක බලනකොට ඇසනම ලංකාව හරි බොහොම සෞන්දර්යාත්මක රටක්. බොහොම මේ ස්වභාවික පැත්තෙනුත් ස්වභාවික සම්පත් පැත්තෙනුත් බොහොම අලංකාර වූ රටක්. ඒ වගේ රටකට මේ වගේ පීඩාවන් ගැන කතා කරනකොට වර්තමානයේදී බහුල වශයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. ගඟ අයිනේ මුහුද අයිනේ ඉන්න බයයි. මේ වගේ ප්‍රශ්න වෙයි කියලා. හැබැයි ඒකෙන් බේරෙන කඳවුරට ගියාම එතනත් බයයි. මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙලා තිබෙන මොහොතක මේ වගේ ව්‍යසනයන් පිළිබඳව ජනතාව අවබෝධයට නැත්නම් අවධානයට ලක් කළ යුතු කාරණා මොනවද කියන කාරණේ සිහිපත් කළොත් ධර්මානුකූලව වඩාත් වැදගත් වේවි. ඔව් ඇත්තටම මිනිස්සුන්ගේ මේ අවිධිමත් සංවර්ධනයත් මේකට බලපන්. දැන් බලන්න මිනිස්සු මේ සංවර්ධනය කී යන්නේ මොයි කොයි පැත්තටද කියලා. විශාල ගොඩ නැගිලි ඊළඟට මේ හදන සමහරලාවට මේ පාරවල් වහගෙන යන සමහරලාවට දිය පාරවල් සම්පූර්ණ වනාන්තර කපනවා. කැලෑවල් ටික කපලා නගර සමහරලාවට ඒවා ඇති කරනවා. එතකොට මේවත් එක්ක මේ පරිසරයේ තියෙන ස්වභාවික සමතුලිතතාවය මේ ඇතිවෙච්ච ජල පෝෂක ප්‍රදේශ මේ සියල්ල විනාශ වෙනවා. එතකොට අපිම පරිසරයට කරන මේ විනාශ ඒවා පෙරලා Tamanටම මනුස්සයන්ට මේවා විපාක හැටියට ආපස්සටත් එනවා. ඒවා තමයි දැන් අපි ගත්තාම එක දවසක වැස්සකින් මේ තරම් විශාල විනාශයක් කරන්න පුළුවන්. අද පැය කීපයක් හයියෙන් වැස්සොත් කොළඹ යට වෙනවා. එතකොට අපිට පේනවා මේ ගොඩනැගිලි හදලා පාරවල් හදලා මේ වේගෙන් සංවර්ධනයක් හැටියට ඉස්සරහට ගියාට ඒ ජල පහරවල් බැසගෙන යන ක්‍රමවේදය මේ තියෙන ඒ ක්‍රමවේද පිළිබඳව සමහරලාවට මිනිස්සුන්ට ඒ අවබෝධයට වැඩි අවශ්‍යතාවය තියෙන ඉක්මනින් ගොඩනැගිල්ල හදාගන්න. එතකොට මේ විදිහට යන සංවර්ධනයේ තුල මුහුදු ගොඩ කරනවා තමයි ගොඩබිම කපලා මුහුදට යවනවා මොන හරි මිනිස්සු මේ කඳු කපනවා ඊළඟට පතල් දැන් රත්නපුරේ පැත්තේ ගත්තාම විශාලම ප්‍රශ්නේ දැන් මැණික් පතල් එක්ක පොළොව ඇතුලෙන් උමගවල් වගේ හාරලා මේ වගේ විශාල වර්ෂාවක් එක්ක මේවට ජලයේ පිරීලා ගංගා පිටාර ගලලා ඔය හේතු වෙනකොට පොළොව බහිනවා ඊට පස්සේ පස බුරුල් වෙලා නැතිනේ කොයි වෙලාවද පස බුරුල් ඒවා පස් කඩාගෙන වැටලා සම්පූර්ණයෙන් කඳු පිටි ඊට පස්සේ නාය යන පුපුරනවා. එතකොට මේ වගේ මේ මිනිස්යාම ස්වභාව ධර්මයට කරන දේවල් වල විපාක තමන් අනිත් පැත්තට කැරකිලා එනවා. ඒක එකක්. ඊළඟට අපි මේ ජීවත් වෙන පරිසරය ගත්තත් මේ යුගයේ විපත් බහුල කාලයක්. ඒක අර ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපි ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිච්ච කාලෙක. මිනිස්සුන්ගේ කෙලෙස් බලවත් කාලෙක, අකුසල් බලවත් වෙච්ච කාලෙක. දැන් ඔබ අහලා ඇති අර දැන් හිතන්නකො පෙර බුදුවරුන්ගේ කාලේ සමහරුන්ට ඔය ආයුෂ අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් අද අපි ඉන්න තැනත් එක්ක. මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙනකොට අනාගතේ ඊළඟ අන්තක් කල්පේ මේ මහා බද්ද කල්පෙම තමයි. හැබැයි අසංකේයට වැඩි වෙච්ච ආවිෂ අඩු වෙලා අවුරුදු 80000ක් වගේ කියන ඒ කාලේ. එහෙමයි. ඊළඟට සඳහන් දැන් මේ මහා බද්ද කල්පේ කකුසඳ බුදුහාඳුරන් කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ 40000ක් කියන. කොණාගමන බුදුහාඳුරන් කාලේ 30000ක් කියනවා. කාශ්‍යප බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 20000ක් කියන. අපිට හිතන්නව පුළුවන්ද? මොකද අද අපි ඉන්නේ අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිහිලා බිමටම වැටිච්ච කාලෙක. දැන් මිනිස්සුන්ගේ ආයුෂ සාමාන්‍යයෙන් අවුරුදු 70 75 වගේ පිරිහිච්ච යුගයක් ආයුෂ. එතකොට ওই දීර්ඝ ආයුෂ ඇති කාලවල හැබැයි මේ දේශනාව හොඳට කියෝගෙන යනකොට තේරෙනවා මේ අපි දකින්න මේ ගෙවල් දොරවල් මේ මිනිස්සු මේ පරිසරය මේ විදිහේ මනුස්ස ලෝකයක් ගැන නෙමෙයි ওই දේශනාවේ තියෙන්නේ. එහෙමයි. ඒක පෙන්නනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ට ලෙඩ හැටියට තිබ්බේ බඩකින්න, පිපාසෙ, මල මුට්ට පහ කිරීම. ඕවා තමයි කියන මිනිස්සු ලෙඩක් හැටියට නිදිමත. ඒවා තමයි කියන මිනිස්සු අසනීප හැටියට දැක්කේ. එතකොට අපිට පේනවා එතනින් එහා වෙන කිසිම ලෙඩක්, රෝගයක්, අසනීපයක් මිනිස්යන්ගේ ශරීරවලට වැළඳිලා නැහැ. හැබැයි සමහරලාවට හිතෙනවා මේ අර දෙවියන්ගේ ශරීර වගේ බොහොම සියුම් ශරීර මිනිස්සුන්ට ඒ කාලේ තිබුණා වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ මිනිස්සුන්ටත් අහසින් යන්න පුළුවන් පුණ්‍ය 이르දි තියනවා කියන. දැන් අපි අහලා තියෙන ওই දිවලෝව තියනවා කියන කල්ප වෘක්ෂ. දැන් අද අපි ඕවා දකින්න කටින පිංගම දවසට කොහේ හරි තියෙන ගහක් කපාගෙන ඇවිල්ලා ඕකෙනේ බඩු ටික මොනවා හරි එල්ලලා ඉතින් අද අපි එහෙම කල්ප වෘක්ෂනේ දකින්නේ. හැබැයි දේශනාවල තියෙනවා දෙව්ලොව තියනවා කියනවා
තමන් හිතූ පැතූ දේවල් ඒ කල්ප වෘක්ෂ වලින් මිනිස්සුන්ට පහළ වෙනවා කියන මේවා හරියට අර සුරංගනා කතාවකේ තියෙන්න පුළුවන්. හැබැයි ඒ දෙව්ලොව තියෙන කල්ප වෘක්ෂ දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකේ පහළ වෙනවා කියන. හැබැයි අද අපිට ඒක තේරුම් ගන්න බෑ. එහෙමයි. එතකොට සක්විති රජවරු පහළ වෙනකොට අහසින් යනවා කියන මුළු සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරනවා. ලෝකෙම සීල් රකින්නවා කියන. සක්විති රජවරු අවිආයුධ මොනවත් නැතුව ලෝකෙම සීලයක් තුල පංච සීලය තුල පාලනය කරනවා. සතා සිව්පාවට පවා මෛත්‍රී වඩන කාලයක් වෙනවා සක්විති රජවරුන්ගේ කාලවල. එතකොට එවැනි යුගවල තිබ්බ පරිසරයේ බුදුහාඳුර පෙන්වන ආවිෂ පිරිහිලා කෙලෙස් බලවත් වෙලා අකුසල් බලවත් වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට මිනිස්සුන්ගේ මනසේ ඇති වෙන්න තියෙන සියලු අකුසල් බලවත් වෙලා ඉවරයි කියනවා. අවුරුදු 100න් පහළට ආවිෂ පිරිහෙනකොට අර ඇති වෙච්ච කෙලෙස් විකෘති වෙනවා කියනවා. රාගයේ විකෘති රාගයේ බවට පත් වෙනවා. ද්වේෂයේ විකෘති වෙනවා. ලේ පිපාසිත ද්වේෂයේ පලිගන්න මිනිස්සු සම්පූර්ණයෙන් අවුරුදු ගණන් සැලසුම් කරලා පලිගන්න මට්ටමන මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා යනවා. අද ලෝක යුද්ධ හැම ලෝක යුද්ධයක් නැති රටක් නෑ. හැම වෙලාවෙම එකම ආගම් දෙපැත්තට තුන් පැත්තට බෙදලා මරා ගන්නවා. එහෙමයි. එකම දෙවියන් අදහන්නේ. හැබැයි මරා ගන්නවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සු ආගම් අනුව, ජාති අනුව, රටවල් අනුව, දේශ සීමා අනුව, කුල අනුව මොනවා හරි මතවාදයක් අරගෙන මිනිස්සු ලේ පිපාසයෙන් මරා ගන්න එක තමයි කරන්නේ. එතකොට මේ විදිහට මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙන්න වේගෙන් අවුරුදු 100 ඉඳන් පහළට ආවිෂ පිරිහෙනකොට විපත් තුනක් පෙන්වනවා. මේක තියෙන මහා සාල සූත්‍රයේ. පළවෙනි එක තමයි ලෝකේ මිනිස්සු අවිආයුධ හදාගෙන එකිනෙකා මරාගෙන යුද්ධ නිසා දහස් ගණන් දසදහස් ගණන් අනාගතේ මිනිස්සු මැරෙනවා කියනවා. අද දකින්න පුළුවන් ඒක අද අපි දකින්න දේ. දෙවෙනි එක තමයි මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට පොළොව වාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙනවා කියනවා. මේ ස්වභාවික විපත් හේතු වෙන්න පුළුවන්. ඔව් එතන තියෙනවා ස්වභාව ධර්මයට බලපෑම් කළ හැකි 이르දි බල සම්පන්න දෙවිවරු මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට පව්කාර මිනිස්සු ගොඩ නැගෙනකොට මිනිස්සු අකුසල් බලවත් වෙච්ච ලෝකයක් ගොඩ නැගෙනකොට දෙවියන්ට දැන් මිනිස්සු දැන් හිතන වරුණ මෙහෙම දැන් අපි හිඟන්නේකට උදව් කරනවා කියලා හිතන්න. හැබැයි බොහෝ වෙලාවට සාමාන්‍ය මිනිස්යන්ගේ ස්වභාවය අසරණ මිනිස්සේ කනේ පව් අහිංසකෙක් කියලා උදව් කරනවා. හැබැයි දැනගත්තොත් මේ මිනිස්සයා හොරෙක් වංචනිකෙක් මේ අපරාධකාරී මේ බොරුවට හිඟා කන්නේ කියලා දැනගත්තොත් ඒ මිනිස්යාගේ අර තියෙන දුරාචාරي දැනගත්තට පස්සේ දෙන්න හිතෙනවද? බොහෝ වෙලාවට මිනිස්සු කියන දෙන්න එපා ඔය හොරේ දෙන්න එපා ඔය වේපද්දේ ඔය වංචනිකේ ඔය කපටි ඔය මිනිස්සුන්ට දෙන්න එපා. එහෙම කියන ඇයි මිනිස්සුන්ගේ කෙලෙස් සහිත කෙනාගේ හිතේ ඒක ධර්මීය නොවෙන්න පුළුවන්. කෙලෙස් සහිත මිනිස්යාගේ හිතේ ඇති වෙනවා පව්කාරයන්ට අපි උදව් කරන්න ඕනේ නැහැ කියන හැඟීම. දෙවියන් කියන්නේත් කෙලෙස් සහිතයි. දෙවියන්ටත් රාග ද්වේෂ මොහ තියෙනවා කෙලෙස් සහිතයි. එතකොට දෙවියන්ටත් ඇති වෙනවා මේ මිනිස්යන් අකුසල් කරනකොට පව්කම් කරනකොට මේ අධර්මිෂ්ඨ පව්කාරයෝ ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියන හැඟීම. ඒ තුල දෙවියන් ස්වභාවිකව වෙන්න යන විපත වෙන්න ඉඩ ඇරලා අහක බලනවා කියන එක. දෙවියන් දඬුවම් කරනවා නෙමෙයි. ස්වභාව ධර්මයෙන් වැහැලා විශාල විනාශයක් වුණත් වැස්ස වලාහක දෙවියන් වැස්සට බලපෑම් කරන්නේ නැතුව අහක බලාගෙන ඉන්නවා කියන. එතකොට සුළඟින් විශාල සුලි සුළං ඇවිල්ලා විනාශයක් වුණත් වාත වලාහක දේවතාවරු ඒක වළක්වන්න යන්නේ නැහැ කියනවා. ඊළඟට අබ්බ වලාහක කියන්නේ අහසේ වලාකුළු අරගෙන යන්න පුළුවන් දේවතාවරු ඉන්නවා කියන 이르දියෙන්. හැම වෙලෙම වලාකුළු යන්නේ මේ දෙවියන්ට ඕන නිසා නෙමෙයි. හැබැයි 이르දියෙන් දෙවියන්ට පුළුවන් කියන ඒවා අරගෙන යන්න. මේ ගෙනියන්න. ඊළඟට සීත වලාහක උන්න වලාහක ඔය වලාහක සංයුත්තයම දේශනාවල තියෙනවා. එතකොට බුදුහාඳුරෝ පෙන්වන අනාගතයේ මේ හේතු කරගෙන මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දෙවියන්ගේ රැකවරණේ මිනිසයන්ට අහිමි වීම නිසා ඇතිවන ස්වභාවික විපත් වලින් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කියන. ඒ දෙවෙනි එක. පළවෙනි එක යුද්ධ, ඊළඟට ස්වභාවික විපත්. තුන්වෙනි එක තමයි දෙවියන් මිනිසුන්ගෙන් ඈත් වෙනකොට දරුණු යක්ෂයන් මිනිස්සු අතර අරක් ගන්නවා කියන. ඒකේ තියෙනවා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. එහෙමයි. එතකොට ගම් නගර නියම්ගම් ජනපද දරුණු අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙනවා කියනවා. ඒ හේතු කරගෙන 100,000 ගණන් මිනිස්සු අමනුෂ්‍ය විපත් නිසා අනාගතේ මැරෙනවා කියන. දැන් අද අපි ඉන්නේ ওই වගේ කාලේ. ওই කොසල් රජුරුවන්ගේ හීනවල තිබ්බ සිදුවීම් එළිය වෙන. ඉතින් අපිට පේනවා මේ ලෝකේ යන තාලි ගත්තාම ඇතිවන විපත් පැත්ත ගත්තාම ලෝකයාම අකුසලයට නැඹුරු වෙච්ච කාලය. ඉතින් අපිට ලෝකෙම වෙනස් කරන්න බෑ මේක වෙන දේ. හැබැයි මේ මොහොතේ අපිට රැකවරණයට තියෙන්නේ
අපි පිනක් කුසලයක් අප්‍රමාදීව පින් කුසල් දියුණු කරගෙන ධර්මයේ දියුණු කරගෙන ධර්මයෙන් ආරක්ෂා වීම පමණයි. දැන් සමහරව හිතන්නට පුළුවන් එතකොට මේ අපි මේ වගේ තත්ත්වයක් වෙනස් කරන්න අපි මුළු මහත් සමාජය මේ සඳහා යොමු විය යුතුයි එකතු කරගත යුතුයි කියන කාරණේ. ඔබ වහන්සේ කියනවා වගේ තනිව පුද්ගලයා ගොඩ නැගෙනවා නම් තමන්ට අවබෝධයක් ධර්මයේ තුලින් ඇති කරගන්නට ධර්මයට යොමු වෙනට අවස්ථාව උදා කරගන්නවා. ඉබේම මුළු මහත් ඔක්කොම එකතු කරලා ලෝකයාම හැදෙනවා. තමන් හිතනවා නම් මම හැදෙනවා කියලා ලෝකෙම හදන්න පුළුවන්. එහෙමයි. ඒ ඇරෙන්න මේ සමහරු තමන් හැදෙන්නේ නැතුව රට හදන්න යනවනේ. ඒ තුල අන්තිම රට හදන්නත් බෑ, තමන්ට හැදෙන්නත් බෑ. සමහරවිට තමනුත් විපතටපත් වෙනවා. ඉතින් ඒ නිසා තමනුත් ධර්මයේ පිහිටලා තමනුත් රැකෙන ගමන් තව අනිත් අයට රැකෙන මාර්ගය කියලා දෙනවා. තනියෙන් හිතනවා මම දැන් මැරුණොත් කොහේයිද? මේ ජීවත් වෙන ක්‍රමයට මම ඉඳලා මට මොකක් වෙයිද? අපේ අඳුර මිනිස්සු මේ මරණය ගැන හිතන්නේ නැති එකත් ලොකු ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. සමහරව දැන් අපි මේ නොහිතන මරණය මේ වෙන්නේ මේ මරණය ගැන හිතුවනම් මීට වැඩිය අකුසල් යටපත් කරගන්නට උත්සාහ තරාවි කියලා මට හිතෙනවා. මොකද වර්තමානයේදී මරණය එන ආකාරයව සමහරු දන්නේ. ඔව් දැන් ඇත්තටම මරුණ දැන් අපි නිකන් වරුණ බය වෙන්න එපා. දැන් අපි හිතමු මෙහෙම දැන් කවුරු හරි වරුණට එහෙම අසනීපයක් නැහැ. අපි හිතමු කවුරු හරි වෛද්‍යවරයෙක් කියනවා මේ වාට හොඳ කරන්න බැල් ලෙඩක් තියෙනවා. මේ විදිහ වාට තව මාසෙ ජීවත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා. ඊට පස්සේ වරුණ සැලසුම් කරනවාද ලබන අවුරුද්දේ වරුණගේ කී හදා ගන්න හැටි. වරුණට ඊළඟට මේ ණයක් ගන්න හැටි. රස්සාවේ උසස් වීම වලට යන හැටි. වරුණ ඒව සැලසුම් කරන්නේ නැහැනේ. මාසෙට ලෑස්ති වෙනවා. මේ මාසෙ තුල මොනවද මට කරගන්න? මේ රසාවත් ඔක්කොම පැත්තක තියලා දන්නවා ධර්මයේ දියුණු කරන්න මේ උදේ ඉඳන් රැය වෙනකන් හරි මේ අහපු බණ ටික සාකච්ඡාවල් මේවා මෙනෙහි කර කොහොම හරි වීරියෙන් පරලොව ගැන හිතලා වැඩ කරනවානේ. දැන් අපිට තියෙන්නේ මරණය ගැන. ඌවට තව කල් තියෙනවා පස්සේ බැරිය. ඕක නිකන් ඒ අයට එහෙම වුණාට අපිට දැම්මනේ. අන්න එහෙම එකක් මිනිස්සුන්ට තියෙනවා. ඒ නිසා මැරෙන්න වැටෙන කම්ම දෙයක් කරගන්න නැතුව ඔහි කාමයන් පසුපස මිනිස්සු දුවනවා, රසාවල් කරනවා. ඒව කරන්න ඕනේ යුතුයකම් තමයි. හැබැයි තමන් ගැන හිතන්නේ. තමන් ගැන අප්‍රමාදීව හිතන්නේ නැතුව වෙන වැඩ කර ඉන්නවා මැරෙන්න වැටෙනකන් දන්නේ. අන්න ඒ නිසා වරුණ සඳහන් කරා වගේ මරණ සතිය වඩනවන මරණය සිහි කරනවා නම් එයා තමයි අප්‍රමාදීවම ධර්මය අල්ලන කෙනා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මාවබෝධයට අප්‍රමාදී වෙන භාවනාවන් අතර මරණ සතිය තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කිව්වා. අපි බෞද්ධ ඈත් කරනම භාවනාව. ඔව් ඉතින් ඒ නිසා මරණය සිහි කිරීමමයි ධර්මය අල්ලන්න තියෙන කාරණේ. ඊත් එක්ක වරුණ තව පුංචි කාරණයක් දැනුම් දෙන්න ඕනේ. ඔය පහුගිය දවස්වල විපතෙන් අසරණ වෙච්ච අයත් එක්ක දැන් ඊයේ දවසේ මම ධර්ම දේශනාවකට ගිහින් එනකොට මට කතා කරා. මොකද අපි මේ පොසොන් පොයේට විකාශය වෙන වැඩසටහනක් පටිගත කරා දැන් මාසෙකට කලින් කිරියැල්ල අයගම කියන මේ ගම්මානේ. ඒ විහාරස්ථානේ තමයි මගේ බණ කරේ. ඉතින් රාත්‍රියේ මම රත්නපුරේ බණක් කරලා ඉතින්ට එනකොට පැයක් විතර පරක් වුණා. විශාල පිරිසක්. මම හිතන්නේ 3-4000ක පිරිසක්. ඉතින් මම පැයක් විතර පරක් වුණත් ඕන් බලාගෙන හිටියා කවුරුත් යන්නේ නැතුව. ඉතින් ඒ ගමේ එහෙම එකක් තිබිලම නැහැ. ඉතින් ඒ වගේ මාධ්‍යයක් ඇවිල්ලා කරපු වැඩසටහනක්. ඉතින් මේ පොසොන් පොයට විකාශය වෙන වැඩසටහන. බලන්න මේ වැඩසටහන පටිගත කරලා මේ ලබන සති විකාශය වෙන වැඩසටහන අද මේ වෙනකොට මුළු පන්සලම විනාශයි. ස්වාමින් වහන්සේලා පොඩි හාමුදුරුවෝ එක්ක ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ කාමරයක. මුළු පන්සලම වතුරෙන් යට වෙලා. ඉතින් ඒ ධර්මශාලාවේ වහලට උඩින් කියව වතුර ගියේ. එතකොට අපිට පේනවා විපතක් වෙනවා කියන්නේ ජීවිතේ කොයි වෙලේශයක් ඇති එක නිමේෂයක් ඇති. ඉතින් ඒ නිසා පාසල් දරුවෝ විශාල පිරිසක් බොහෝ පිරිසක් ඒ ගමේ මරණයටපත් වෙලා තියෙනවා. නාය ගිහිල්ලා විනාශ වෙලා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ජූනි 13 වෙනිදා යොදාගෙන තින වරුණ ලබන අඟහරුවාදා පාසල් දරුවන් 200කට 250කට පමණ ප්‍රමාණයට පාසල් බෑග්, පාසල් පොත්පත්, පාසල් උපකරණ ඒ ප්‍රදේශයට ගිහිල්ලා දරුවෝ එකතු කරලා ඒ දරුවෝ වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කරන්න. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා මේ කඩා වැටිච්ච විනාශ වෙච්ච කිසිම මං හිතන්නේ බඩුමුට්ටු පවා සියල්ල විනාශ වෙලා ඇති මට කියපු ආකාරයට. ඉතින් ඒ නිසා අපි මේ පන්සල වෙනුවෙන් යම් කිසි මේ අපේ විහාරස්ථානය එතන ගොඩනගන්නේ යම් කිසි මූල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජූනි 13 කිරියැල්ල අයගම ප්‍රදේශයේ තමයි මේ පින්කම අපි කරන්නේ පාසල් දරුවෝ වෙනුවෙන්. මේ ප්‍රදේශයේම මොකද දරුවෝ ගෙවල් මට ඔබටත් පුළුවන් ඔබේ දරුවා සිහිපත් කරලා Tamanට තවත් දරුවෙක් වෙනින් උපකාර කරන්න කියලා
චේතනාව ඇති කරගෙන පොතක් කොහොමද ගෙවල් 60ක් 70ක් පරණ පාසල් දරුවෝ අධ්‍යාපනය ලබන සම්පූර්ණ වතුරින් යට වුණා. එතකොට හිතන්න වරුණ පාසල් පොත් ටික ලියපු නෝට් ඒවා අපිට දෙන්න බෑ. නමුත් අපිට යම් මට්ටමකට හරි අලුත් පොත්පත් ටික පාසල් බෑග් එකක් ඒ දරුවන්ට මොනවා හරි ජීවිතේ අධ්‍යාපන මට්ටමින් ගොඩනගින්න යමක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් මේ ලබන සතිය තුල ඔබට පුළුවන් සීල ස්වර්ණ පුණ්‍ය භූමියට හෝ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට පාසල් දරුවන් වෙනුවෙන් ඔබට මේ පරිත්‍යාගයන් කරන්න. ඒ වගේම අපි 12 වෙනිදා ජූනි 12 ඊට කලින් දවසෙත් අපි හොරණ සීල ස්වර්ණ ප්‍රදේශයේ ඒ අවට ඇත්තෙම සීල ස්වර්ණ විශාල පිරිසක් ජලයෙන් යට වෙලා පීඩාවට පත් වුණා. ඔවුන් වෙනුවෙනුත් අපි වියලි ආහාර ඒ වගේම බඩු මුට්ටු බෙදා හරිමින් සමාජ සත්කාරයක් සිදු කරනවා. ඒ වගේම කඩාගෙන වැටිලා විනාශ වෙච්ච නිවාස 3ක් ඉදි කරන්න මං ඉදිරිපත් වුණා. අදත් මගෙන් එක්තරා කෙනෙක් කතා කරලා ඇහුවා මෙහෙම නිවාසයක් හදන්නට උදව් කරනවා. මං හිතන්නේ මේ සම්බන්ධ වෙන්නකොට කොහොමද අපි හඳුනන්නේ මේ කටම මේ සඳහා අතුරුගිරි අපේ ආයතනයට කතා කරලා මම මේ සඳහන් කරන අංකයට ඔබ කතා කරන්න. ඔබ ලියාගන්න මේ අංකය. නිවසක් හදලා දෙනවා කියන්නේ මහා ලොකු පිනක්. ඔව් ඇත්තටම වරුණ මෙහි මහ විශාල ගාණක් යන්නේ. මොකද මම කල්පනා කරලා අපි මේ ගෙවල් ළඟට ගියා. සමහර අයගේ මේ පුංචි ගෙවල් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා වුන්ට ලක්ෂයක් එකහමාරක් වගේ මුදලකින් වුන්ට ඒකේ ගොඩනගා ගන්න පුළුවන්. මේ ටයිල් අල්ලලා මහා ලොකුවට හදන ගෙවල් නෙමෙයි. නමුත් වුන්ට විනාශ වෙච්ච දේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටිච්ච දේ යම් මට්ටමකට හරි සේවනක් අපිට හදලා දෙන්න පුළුවන් පුංචි මුදල. සාමාන්‍ය ගයක් හදන්න සාමාන්‍ය টয়ලට් එකක් හදන්නත් ওই ගානේ යනවනේ වරුනේ. හැබැයි අපිට එවැනි මුදලකින් ශ්‍රම දානත් එකතු කරගෙන ලක්ෂ එකහමාරක් වගේ මුදලකින් අපිට ඔවුන් වෙනුවෙන් ගයක් මහදලා ඔවුන්ගේ ජීවිතයට පිහිටක් වෙන්න පුළුවන්. 0.71 86යි 710යි 86 0.71 86යි 710යි 86 ඒ වගේම 0.77යි 13යි 82යි 300 0.77යි 13යි 82යි 300 දුරකථන අංකය සඳහා විවෘතව තිබෙන කතා කරලා විස්තර දැනගෙන උදව් උපකාර කරන්න. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අමතක කරන්න එපා අපි මේ වන විට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. පසුගිය දෙසප්පුර 15ක පොහෝ දිනේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරලා බක්කුල සෑය හදන්නට යොමු වුණු කටයුත්තේ සිට මේ වැසණයන් එක්ක අපි ඒ කටයුතු සිදුවෙන අතරතුර මේ වගේ දේවල් වලට යොමු වුණාට බක්කුල මහා සෑය වෙනුවෙන් කරන ආ කටයුතු සිදුවෙන වග සිහිපත්ව තබා ගන්න. ඒ සඳහා ඔබට විස්තර දැනගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ වන විට සෙමෙන්ති අවශ්‍ය වෙලා තිබෙනවා. ඒකට මරුණ දැන් අපි ඊයේ ඉඳන් තමයි චෛත්‍ය වැඩ ආයි පටන් ගත්තේ. මොකද මේ විශාල ව්‍යසනයක් වෙච්ච වෙලාවේ අපි චෛත්‍ය වැඩ తాවකාලිකව සති දෙකක් විතර නවත්තලා සම්පූර්ණයෙන් අපේ පිරිස මේ ගම් වතුරෙන් අවතැන් වෙච්ච අයට සහන සලසන්න යොමු වුණා. නමුත් චෛත්‍ය වැඩ පටන් ගත්තා. මම හිතන්නේ අපි ඔබට සිහිපත් කරනවා අපිට සිමෙන්ති වල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා සිමෙන්ති ලබා දෙන්න. ඒ වගේම ජූනි 11 ලබන ඉරිදා කුරුණෑගල අපේ භාවනා වැඩසටහන පැවැත්වෙනවා. කුරුණෑගල නගර සභා ශාලාවේ තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ජූනි 11 ඉරිදා උදේ 8:00 ඉඳන් හවස 2 වෙනකන් කුරුණෑගල නගර සභා ශාලාවේ පැවැත්වෙන වැඩසටහනට කුරුණෑගල ප්‍රදේශයටත් අපි ආරාධනා කරනවා. ජූනි 11 කුරුණෑගල භාවනා වැඩසටහනටත් ඔබට ආරාධනා කරමින් අද මේ ඉරිදා සිටනේ තසුපෝ වෙනුවෙන් තරමක අසනීප තත්ත්වෙන් ඉන්නේ. පහුගිය දවස්වල අපේ හාමුදුරන් වහන්සේත් එමිලා මේ පින්කම් වලට සහ විශේෂයෙන්ම අසරණ වුණු අයට පිහිට පිරිසරණ වෙනුවෙන් දිරිනෙත් එක්ක එකතු වෙලා අපේ හාමුදුරුවෝ මහා වටිනා පින්කම් රැසක් කළා. විශේෂයෙන්ම අපි අත් සිහිපත් කරනකොට මතක වස්ත්‍ර පූජා කරලා මිය ගිය අය වෙනුවෙන් පෙන් වඩලා ඒ අයට ආශිර්වාද කරලා ඒ වගේම ධර්ම දේශනා සිදු කරලා බොහෝ පින්කම තුලින් නැත්නම් ධර්මයේ තුලින් ඔවුන්ගේ සිත් ආධ්‍යාත්මිකව ශක්තිමත් කරන්නට දිරිනෙත් සමග අපේ හාමුදුරන් වහන්සේ ඒකවද්ද වුණා. ඒ සියලු කටයුතු තුලින් අපේ හාමුදුරන් වහන්සේ රැස් කරගත්ත කුසල සම්භාරය බොහොමයි. වගේම අපේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට ලබා දුන්නු සහාය ශක්තිය ආශිර්වාදය බොහොමයි. ඉතින් හැම දෙයක් තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයකට ධර්මයේ ආශිර්වාදය බෙදා දෙන්න. අද පින්කමට අද මේ උතුම් සදහම් වැඩසටහනට ඉරිදා සිටනේ තසපුට වැඩම කොට වදාළ පූජනීය කලිගම ඥානදීප හාමුදුරන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් බුද්ධ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. නැවතත් ලබන සතියේ ඉරිදා සුපුරුදු ලෙස ඉරිදා සිටනේ තසුපෙන් හමු යමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
බක්කුල මහසෑරතු නමදිම් එක්කොට දෝත මුදුන් එක්සිය සැටවස් රෝතුක් නොමවන් සෙඩිකොට බක්කුල මහතෙරෙදුන් සිහිකොට බක්කුල මහතෙරෙදුන් බක්කුල මහසෑරතු නමදින් බක්කුල මහසෑරතු නමදින්